මේ වෙනකොට රටේ මතුවී තියෙන බරපතල කතිකාවන් බරපතල ගැටලු හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහළ මට්ටමේ සියලුම සමාජිකයින් සියලුම ක්‍රියාකාරකයින් සියලුම ප්‍රතිපත්ති තීරකයින් වම් මට්ටමේදී ඉහළට පීඩනයක් එල්ල කරනවා වහාම ආණ්ඩුවෙන් අයින් වෙන්න. වහාම ආණ්ඩුවෙන් අයින් වෙන්න. විසඳා වෙන ක්‍රියාමාර්ග වලට යන්න. වෙන විකල්ප සංවිධාන කටයුතු වලට මැදිහත් වෙන්නේ කියලා. ඒ අනුව මේ වන විට පක්ෂය ගම් මට්ටමේ බිම් මට්ටමේ සංවිධාන කටයුතු ස්වාධීන වීමේ කටයුතු ආරම්භ කරන විතරක් නෙවෙයි රටට ගැළපෙන සංවර්ධන වැඩසටහනක් ඉදිරිපත් කිරීම අවශ්‍යයි කියලා අපි හිතන්නේ. අපි එළියට එනවා නම් ඒ වැඩසටහන සකස් කරන්න අවශ්‍යයි. ඒ කතිකාවට ඔබ එකතු වෙන්නයි කියලා අපි ආරාධනා කරනවා. අපි LTT පරාජය කරනවා කියන එක නාම කට්ටියම කිව්වා. 83 ජූලි කලබලයෙන් පස්සේ ආපු හැම රජයක්ම හැම බලයට ආව බලවේගයක්ම ඒක කිව්වා. හැබැයි හැමදාම ඒක කිව්වට මම ඉස්සෙල්ලා කිව්වා වගේ පොළු ගහපු ඡන්දේ දීලා හදපු ආණ්ඩු උනාට පළනෙළුවේ වෙන උන් වගේම යුද්ධ කරන්න කොහොමද කියලා අපිට කියලා දුන්නේ කරන්නේ කොයි මාත්‍රාවටද කියලා කිව්වේ අපේ පත් කරපු ආණ්ඩු නෙමෙයි. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම ඔබ එක්වන්නේ රටමැද දේශපාලන අන්ධහැරය නින්නාද සජීවී සංවාදයේ සමගයි රටේ බොහෝ දෙනෙක් ආදරය කරන වැඩසටහනක් අපි හුදු තනි ප්‍රශ්න ගන්නවා වෙනුවට දේශපාලන සංවාදයක් රට ඇතුලේ දියුණු කරන්න රට තුළ දේශපාලන කියවීමක් නව දේශපාලන කියවීමකට මහජනයාගේ විඥානය සකස් කරන්නත් අපි බැඳිලා ඉන්නවා අපිට ලොකු වගකීමක් තියෙනවා මේ මොහොතේ අපි දන්නවා බොහෝ අර්බුද වලින් පීඩාවට පත්විඳින වෙලාවක් ජනතාව මේ වෙලාව මේ මොහොත හරියටම අපි විග්‍රහ කරගත්තේ නැත්නම් දේශපාලනිකව අපිට අපේ සටන තවදුරටත් ඈතට යනවා කියලා දැඩි විශ්වාසයක් තියෙනවා. ඒ නිසා අපිට අප හමුවේ තියෙන අභියෝග මහජනයා හැටියට අප හමුවේ තියෙන අභියෝග අපි මනාව වටහා ගනිමින් මේ අර්බුද සංකීර්ණය අපි තේරුම් ගත යුතුයි. ඒ නිසා විශේෂයෙන්ම අපි බාලගණයේ සටන් ව්‍යාපාරවල පැටලෙන්නේ නැතුව කුඩා ප්‍රශ්නවල එල්ලෙන්නේ නැතුව අපි මේ මහා පින්තූරයේ දේශපාලනයේ අපි තේරුම් ගන්න ඕන ඉසව් එහෙමත් නැත්නම් ඒ වපසරිය පිළිබඳවයි අපේ කතාබහ වැඩිපුර අපි ජනගත කරන්න උත්සාහ කරන්නේ. ඔබ හොඳාකාරවම දන්නවා මේ මොහොතේ අපි ජනතාව හැටියට අපේ දේශපාලන තරහ දේශපාලනික වශයෙන් අපි පත්වලා තියෙන අපි මනෝභාවයේ තරම් යහපත් නැහැ කියලා අපිට සමාජයේ සැරිසරනකොට තේරෙනවා. බොහෝ අය අපිට කියන ප්‍රශ්න වලින් සහ අපිට ඒවා තිබෙන ලිපි වලින් අපිට ලැබෙන දුරකථන ඇමතුම් වලින් අපිට යම් ආකාරයක ජනතාවගේ මේ නාඩි පරීක්ෂාව කරගන්න පුළුවන්. හැබැයි දැන් මේවා සම්බන්ධව කතා බහ කිරීමේදී අපට විකල්පය මොකක්ද? එතකොට දැන් මේ ඇතුලේ අපිට ටිකක් නව සංවාදයක් රටේ ආරම්භ විය යුතුයි. හුදු අපි පුද්ගලයන් පත්කිරීම පුද්ගලයන් විකල්ප හැටියට දකින සමාජයක් ඇතුලේ කෙසියම් දේශපාලන උපාය මාර්ග සලස්මක් ක්‍රමෝපායක් පිළිබඳව අපිට මේ කතාව ගෙනියන්න බැයිද? එනිසා පුද්ගලයා කේන්ද්‍ර වූ පුද්ගලයා මත ලඝු දේශපාලන සාකච්ඡාව සමාජය පුරා විසිරුවා හරින්න බැයිද? දර්ශනයක් සහිත වැඩපිළිවෙලක් සහිත ටිකක් බරක් සහිත කතාවකට රට ගෙනියන්න බැයිද? ඒ නිසා මේ අද දවසේ විඳින ගැහැට බොහෝමයකට විසඳුම් තිබේ කියලා විශ්වාස කරනවා අපි. ඒ නිසා අපි හිතුවා වත්මන් දේශපාලනයේ විකල්ප ක්‍රමෝපාය පිළිබඳව අද කතාවක් ඔබට අරගෙන එන්නට විශේෂයෙන්ම මේ කතාව අදට විතරක් වළංගු වෙන එකක් නෙවෙයි දීර්ඝ කාලිනව දේශපාලන ඉතිහාසයක් සහිත අපිට ඓතිහාසිකවම පවරලා තියෙනවා මේ කාර්යය. ඒ නිසා වැඩිපුර අපේ නැඹුරු ඇති වෙන්න ඕන ඉදිරි දේශපාලන සාකච්ඡාවල ක්‍රමෝපායක් පිළිබඳව. ඒ නිසා අපි ඡන්දේ පාවිච්චි කරලා තියෙන්නේ එක්ක කවුරු හරි පරද්දන්න එහෙම නැත්නම් කාව හරි දිනවන්න. මේ දෙක අතර ලොකු සම්බන්ධයකුත් තියෙනවා. හැබැයි ඊට එහා අපි අපේ මහජනයාගේ පැවැත්ම වෙනස්කම් ආදී දේවල් පිළිබඳව සාකච්ඡාවක් අපිට බැරිද? අපි මේ පිළිබඳව කතා බහ කරන්න අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කරා මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහත්මයාට බොහොම ආදරෙන් පිළිගන්නවා රටමැදට. ඒතකම අපි ආරාධනා කරා වෛද්‍ය සුමිත් වනිආරච්චි මහත්මයා අපිත් එක්ක අද ඉන්නවා මැදිරියේ අයබෝන් කියලා පිළිගන්නවා. මම කැමති මේ ආරම්භය බාර කරන්නට මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මැදුන්ට. දැන් මහාචාර්යතුමනි දැන් මේ මොහොතේ අවුල් ජාලයක ඉන්නවා රට රාජික වෙලා තියෙනවා අපි දැඩි සාගතයට යනවා අපි මේ අනතුරක තමයි ඉන්නේ අපි හැමෝම මේ අනතුරක කියලා ලොකු කතාවක් හැදලා තියෙනවා. ඉතින් මේ වෙලාවට මේ දේශපාලන අර්බුදයේ මේ ගැටලුව ඔබේ විග්‍රහයෙන් අපි සාකච්ඡාවට ප්‍රවිෂ්ඨ වෙමු කියලා මම හිතනවා. ඔව් මම හිතන්නේ අපි මේ සාකච්ඡාවට ප්‍රවේශ වෙනකොට සාකච්ඡා කළ යුතුයි. අපි මෙවැනි වසංගත තත්ත්වයන් අපි මහා පරිමාණ අද වර්තමාන අර්බුදයේ පූර්විකාව ගැන සාකච්ඡා කළොත්
ඒක පූර්විකාවට ප්‍රවේශ වෙන්නේ කොවිඩ් වසංගතය කොරෝනා වසංගතය පසුතලය කරගෙන. ගෝලීය වසංගතයක් විදිහට මේක හඳුන්වනු ලබනවා. අපි දැක්කා මේක මේ පසුගිය සියවස මුල භාගයේ මැලේරියාව කියලා අපි අපේ සමාජයේ මේ වගේම වසංගතයක් පිළිබඳ කතිකාවක් ආවා. ඒක ගෝලීය වසංගතයක් යම් ස්වභාවයක් තිබුණත් ඒක මෙතරම්ම විශාල වශයෙන් ගෝලීය මහා පරිමාණ වුණේ නැහැ. ඒක සංවර්ධනය වන රටවල් වලට බලපාපු කාරණාවක් විදිහටයි තිබුණේ. ශ්‍රී ලංකාවේ සමාජයේ ඊටම බරපතල ලෙසක වෙලුම් කෑවා. ඒක විශේෂම යටත්විත පාලන සමයේදී ඒ සමය නිසාම ඒහා බැඳුණු අධිරාජ්‍ය විරෝධී ආරගලයක් අපි දැක්කා. මැලේරියා ව්‍යාපාරය හා බැඳුණු විශේෂම වාමාංශික ව්‍යාපාරේ නායකයන් එකතු වෙලා සූරියමල් ව්‍යාපාරය ගොඩනැගුණේ ඒ මහා වසංගත සන්දර්භය තුල. එතනදී ඊටාම වැදගත් කතිකාවක් ඇති වුණා ප්‍රජා කේන්ද්‍රීය වැඩසටහනක් හරහා තමයි මැලේරියා වසංගතය පාලනය කරන ගමන් අධිරාජ්‍ය විරෝධී ආරගලයත් ඉදිරියට ගියේ. නමුත් අපි මේ ඒ කාලේ පසු වෙලා ඉන් පසු අපේ සමාජයේ මහා පරිමාණ වසංගත කෙසේ නමුත් අපේ සමාජයේ සමාජ දේශපාලනික අර්බුදයන්ට ගොදුණු වෙච්ච ආකාර අපි දකිනවා. යටතීත යුගයේදී යටතීත පාලනයට එරෙහිව ඇතිවන යම් උද්ඝෝෂණ නිදහසෙන් මේ ඩොමිනියන් තත්ත්වයේ නිදහස 1948 ලබා ගත්තට පස්සේ අපේ සමාජයේ ඇතිවෙච්ච සමාජ දේශපාලනික කාරණාවලට යටතීත යුගයේදී විසඳිය යුතුව තිබුණු යටතීතවාදයෙන් මිදෙනකොට විසඳා ගත යුතුව තිබුණු ප්‍රශ්න නොවිසඳා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට අපි 1960 70 දශකයේදී 80 දශකයේදී 90 දශකයේදී අපේ සමාජයේ තරුණ නැගිටීම් තරුණ ප්‍රචණ්ඩ ක්‍රියා ජනවර්ග ගැටුම් ජනවර්ග ප්‍රශ්න ජනවර්ග විභේදය ජනවර්ග යුද්ධය දක්වා එක ව්‍යාපරයෙන් පටන් ගත්තා. අපි දීර්ඝ 30 අවුරුදු යුද්ධයක් කියලා අපි කිව්වා. මේ දීර්ඝ 30 අවුරුදු යුද්ධය 2009 දී අපි අවසන් කළා. ඒක යුද්ධමය වශයෙන් පරාජය කළා. නමුත් ඒ ප්‍රශ්නේ එසේම තියෙනමයි කියලා මම හිතන්නේ කාර්ය බැඳිච්ච ප්‍රශ්නේ වලට උත්තර හිවීම සඳහා අපිට ලැබුණු අවකාශයන් යුද්ධ ජයග්‍රහණයෙන් පස්සේ ලැබුණු තාම ස්වර්ණමය අවස්ථාව අපි අතින් මගහැරී ගියයි කියලා. මොකද මුළු ලෝකයේම ඒ 30 අවුරුදු යුද්ධයෙන් පස්සේ අපේ සමාජය නැවත අවදි වෙයි ගොඩනැගෙයි සංහිඳියාව ගොඩනගා ගන්න පුළුවන් වෙයි. අපේ රටේ විශේෂයෙන්ම ලිබර මේ යටත්විතවාදයෙන් මිදුණට පස්සේ රටක් ලබන ඊටාම වැදගත්ම දේ තමයි මම හිතන්නේ නව ජාතික රාජ්‍ය නිර්මාණය කර ගැනීම. ඉන්දියාවට පුළුවන් වුණා ජනවර්ග 60-70ක් විතර ඉන්න භාෂා 60-70ක් විතර කතා කරන විවිධ ආර්ථික හා සමාජ විෂමතාවයන් යුක්ත මහා දැවැන්ත ඉන්දියාවට පුළුවන් වුණා ඉන්දියානු නිදහස් අරගලයේ සමග ඒකට නායකත්වයේ දුන්න ශ්‍රේෂ්ඨ නායකයින් ගාන්ධි වෙන්න පුළුවන් චන්ද්‍රබෝස් වෙන්න පුළුවන් ඊට හාබැඳිච්ච ජවහර්ලාල් නේරු වෙන්න පුළුවන් විවිධාකාර ජන නායකයින් මේ සියලු දෙනාටම පුළුවන් වුණා we are Indian අපි මොන භාෂාව මොන සංස්කෘතියක් කතා කළත් අපි ඉන්දියානුවෙක්. නමුත් අවසනාවකට සිංහල දෙමළ මුස්ලිම් අපි ඉන්න මේ රටේ උඩරට පාතරට ඉන්න අපේ විවිධ කුල කීපයකට බෙදලා ඉන්න අපේ රටේ අපට පුළුවන්කම ලැබිලා නැහැ නිදහස ලැබලා අවුරුදු 70කට වැඩි කාලයක් ගත කරලා අද අපිට බැරිලා තියෙන ශ්‍රී ලාංකික රාජ්‍ය නිර්මාණය කරගන්න. මේ කෙරෙහි බලපාන කතිකාව මම අර කිව්වා මේ ඩොමිනියන් තත්ත්ව නිදහසෙන් පස්සේ මේ ජාතික රාජ්‍ය ගැට ගොඩනගා ගැනීමේ කාරණාව අසාර්ථක වීම සමග අපේ රටේ සමාජාර්ථික ප්‍රශ්න උග්‍ර වීම නිසා තරුණ නැගිටීම් තරුණ කැරලි ජනවර්ග ගැටුම් ජනවර්ග යුද්ධ මේ ආදි වශයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් ඇතිලා තියෙනවා. අද ඒ සියලු දේවල් වලට උත්තර හොයාගන්න බැරි වෙලා තියෙදි අපට කොරෝනා වසංගතය මුණ පාන්න වෙලා තියෙනවා. කොරෝනා වසංගතය තුල අපි දැකපු දේ කාරණා තමයි මුලින් ඉඳන්ම දැකපු දේ එක් අවුරුදු 70ක් පරණ වෙච්ච කාරණාව අපට හොඳ කළමනාකරණ ක්‍රමයක් නැහැ. ගැටුම් निराකරණය කරගන්න බෑ. ගැටුම් සමතේ කරගන්න බෑ. ජාතික සංහිඳියාව තුනී කරගන්න සමනය කරගන්න පුළුවන් වෙලා නැහැ. එකිනෙකා අතර අවබෝධය පුල් කරගන්න පුළුවන් වෙලා නැහැ. දැන් සමස්ත ධනය බහුතරය අතර බෙදා දීමේ ප්‍රශ්නය උග්‍ර වෙලා තියෙනවා. ඊයේ පුවත්පතක වාර්තා වෙනවා. මම හිතන්නේ පුවත්පතේ වාර්තාව මා බරපතල ලෙස සසල කරනු ලැබුවා. මිත්තනියක් අවුරුදු 11ක අවුරුදු 3ක කුඩා තමන්ගේ මිරිබිරියන් දෙදෙනෙක්
දවස් දෙක එකහමාරක් කණ්ඩ දෙයක් නැහැ. පරිප්පු ටිකකුයි බත් ටිකකුයි විතරයි මෙයා දවස් එකහමාරකට ඉස්සෙල්ලා කාලා තියෙන්නේ. තව දුරටත් කණ්ඩ දෙන්න විදිහක් නැහැ කියලා පොලිසියට ඇවිල්ලා කියනවා. අනේ මගේ මේ මිනිබිරියන් දෙන්න අනාථ ළමා නිවාසයකට දාලා දෙන්න. සමාජයේ කොයිතරම් කීයද වාචකයක් කරා ගමන් කරමින් තිබෙනවද? කොයිතරම් බරපතල සමාජයේ විෂමතාවයක් ගමන් කරමින් තිබෙනවද? ලංකාවේ සෞඛ්‍ය විශේෂඥවරු කියනවා පුංචි දරුවන්ගෙන් 3න් 1ක් රැට කන්නේ නැතුව නිදා ගන්නවා. වේලපහ මොනවා හරි දෙයක් කවලා දරුවෝ නිින්දට යවනවා. ඇයි රැට කණ්ඩ දෙයක් දෙන්න වෙයි කියලා ඒ දරුවෝ නිදි කරවනවා. ජනගහණයෙන් 3න් 1කට ආහාර නැතුව ඒගොල්ලන් නිදා ගන්නවා. සමාජයේ බරපතල සමාජාර්ථික විෂමතාවයකට නිර්මාණය වෙලා තියෙනවා. මේ හා බැඳිච්ච කාරණාවලට උත්තර හොයන්න අපව අසාර්ථක වෙලා. ජනවර්ග ගැටුමට පිළිතුරක් විදිහට ආගන්තුක ඉන්දියාව විසින් අපට හඳුන්වා දුන්න පළාත් සභා ක්‍රමයක් එතන විමධ්‍යගත පාලනයකට මාරු වෙන්නේ කියලා. පාලනයකට මාරුණයි කියලා ඒ පළාත් වලට ආවේනික වන ආකාරයට නිෂ්පාදන සේවා කටයුතු පිළිබඳ තීරණ ගැනීමේ ක්‍රියාවලියක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා ප්‍රශ්න තවත් සංකීර්ණ වෙලා තියෙනවා. මා හිතන්නේ මේ ප්‍රශ්න කියවීම අද බරපතල ප්‍රශ්නයක්. මේකට උත්තර සිවීම අවශ්‍යයි. පැහැදිලි. අපි දෙවෙනි වතාවේ කතා කරමු. දැන් බොහෝ දෙනෙක් කතා කරන්නේ තේරුණත් නැතත් උද්දමනය පිළිබඳ කතා බහ කරනවා. මේ ඩොලර් සංචිත හිගවීම පිළිබඳ කතා බහ කරනවා. එතකොට අපේ සමස්ත දිවි පැවැත්මම කිසියම් වූ කණ්ඩායමක් විසින් පිටස්තර කණ්ඩායමක් විසින් හැසිරවීම කරනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි එදා ඉඳලා මේ දක්වා අපි කතා කරපු මේ දිළිඳුකම නැති කිරීම, මන්ද පෝෂණය තුරන් කිරීම, මේ රටේ මහජන සෞඛ්‍ය ඉහළ නැංවීම ඒ ප්‍රශ්නේ එලෙසම පවතිනවා. හැබැයි දැන් මේ වෙලාවේ අපි බොහෝ දෙනෙක් සුමිත් මහත්මයා කල්පනා කරමින් ඉන්නේ දැන් තව කාටද දීලා බලන්න කියලා. දැන් ඒකට අපිට වැරදුනාද කියලා ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ පුද්ගලයෙකුට යමක් දුන්න රට දුන්න පමණින් වසර 5කට මේ ඡන්දෙ දුන්න පමණින් මේ සියල්ල විසඳෙයි කියලා හිතනවානේ. දැන් මොකද්ද මේ අපි පත් වෙලා ඉන්න මේ මනෝභාවය කොහොමද නිර්මාණය කරලා තියෙන්නේ? ඒක නිර්මාණය කරලාද ඇත්තටම ඌක්ද මොකද්ද ඔබ දකින හැටියට මේ කාරණේ? මෙහෙමයි ගමේ මහත්තයා, අපිට හැමදාම වෙලා තියෙන්නේ ජනතාව එකතු වෙලා පොළු ගහලා කාපුවම පළ අහුලගෙන යනවා තව කවුරු හරි. හැම ඡන්දෙකම වෙලා තියෙන්නේ ජනතාව එකතු වෙලා කවුරු කෙනෙක් පත් කරනවා. හැබැයි පත් කරුවට ඒ පත් කරපු ආණ්ඩුව අරගෙන යන්නේ ප්‍රතිපත්තිය කරගෙන යන්නේ තව කාගේ හරි ඕනකමයකට. එතකොට අපිට මේ ඉතිහාසය ගත්තොත් ඒක හැමතිස්සෙම අපිට මේ ජනතාවට මේ මැතිවරණ පොරොන්දු කියලා අපි රටට අපේ මිනිස්සුන්ට අපේක්ෂා හැමදාම දීලා තියෙනවා. ඒක ඊටමත් කඩිමුඩියේ ජනතාව විසින් ඒ වෙනදි පෙළෙන දේවල් දිහා බලාගෙන කිසිම කෙනෙකුට වග නොකියන එහෙත් බලාපොරොත්තු සහ අපේක්ෂා සහිත ලියකියවිලි එළියට දානවා. ඒවා දාලා ඡන්ද ඉල්ලනවා. ඊට පස්සේ ඒකේ තියෙන දේවල් වලට ජනතාවට කියන්න බෑ අරක කෙරුවේ නැහැ මේක කෙරුවේ නැහැ. ඒකේ තියෙන සංකල්පීය කතන්දර ටිකක් විතරයි. අපේක්ෂා, සංකල්පීය අපේක්ෂා. මේ සංකල්පීය අපේක්ෂා තමයි හැම එකද. අපි අධ්‍යාපනය වැඩි දියුණු කරනවා. ජනතාවට වැඩිපුර අධ්‍යාපන ලැබෙන්න සලස්වනවා. හැබැයි කොහොමද කරන්න කියලා නැහැ. අපි බඩු මිල අඩු කරනවා. අපි බඩු මිල අඩු කරන්නේ කොහොමද කියලා කියන්නේ නැහැ. අපි ජනතාව කවුද මේ උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නේ විසඳනවා. හැබැයි රැකියා ප්‍රශ්නේ විසඳන්නේ කොහොමද කියලා කොහෙවත් නැහැ. මේ අපේක්ෂා විකුණන එකක් තමයි කෙරුවේ. ඒක සියලුම පක්ෂ මේ වෙනකොටත් හෙට ඡන්දෙට එන්න බලාගෙන ඉන්න කට්ටියත් මම ඊයේ පෙරේදත් මේ බොහොම කට්ටිය වැඩිපුර කතා කරන ළඟදී එක් දේශපාලන පක්ෂයක් විසින් ඉදිරිපත් කරපු බලාපොරොත්තු සහිතව ජනතාව ඉන්න වගේ පේන පක්ෂයක් මට නම් ඒකේ පිටු 16ක් කියුවා එකක්වත් මට වැඩපිළිවෙලක් තිබුණෙත් නැහැ. ඉලක්කගත වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. මෙතෙක් කල් තිබිච්චි මේ අනිත් කවුරුත් කරපු දේ තමයි ඒකෙත් තිබුණේ. ඒ කියන්නේ මේවල අපේක්ෂා විකුණන මුදලාල්ලා අලුත් අපේක්ෂා හදනවා. මේ රටේ හොරකම් නොකර හිටියයි කියලා කවදාකවත් රටක් හදන්න බෑ. හරිද? හොරකම් කරලා රටක් හදන්න පුළුවන් කියන එක නෙමෙයි. හොරකම නොකර හිටියයි කිව්වට හරියන්නේ නැහැ. හොරකම් කරන එක හොරකම් කරනවා. සමස්ත හොරකම නතර කරන එක මිසක් මම හොරකම් කෙරුවා හෙටම ජනාධිපතිතුමත් හරියන්නේ නැහැ. මම හොරකම් නොකර හිටියන අනිත් එකාට හොරකම් කරන්න මම ඉඩ සලසලා දෙනවා නම් මම හොරකම් කෙරුවට වැඩිය
ප්‍රශ්නයක්. ඔබ මේ කියන ඔක්කොම සමාජ සුබතත් ඔබ කියන අපේක්ෂාවන් එහෙම ජයග්‍රහණය කරපු අවස්ථා නැද්ද? අපි දන්නවා වසර ගණනාවක් මේ යුද්ධය කියන කාරණේ පාවිච්චි කරන්නේ මෙතුමා කිව්වා වගේ. ඒ කියන්නේ අපි යුද්ධය විසඳනවා කියලා කිව්වා. හැබැයි ඒකේ සාධනීය තත්ත්වයන් තිබුණ නැද්ද? යම් වෙලාවක 30ක් තිස්සේ අපි යුද්ධය වික්කා. යුද්ධය විකුණලා තමයි අවසානයේදී යුද්ධය ගැන එක තියෙනවා බොහොම සමහරවට මගේ පෞද්ගලිකව තියෙනවා ඒක සමහරවට සාහසික වෙන්න පුළුවන් මගේ විවේචනේ මම ඒකින්ද කියන්නේ. හැබැයි යුද්ධය කෙරුවානේ. යුද්ධය කෙරුවා හරි යුද්ධය කෙරුණ හරි කෙරෙන තත්ත්වයට පත් වුණාට පස්සේ ඉන්න මිනිස්සු යුද්ධය කෙරුවා. ඒතකොට යුද්ධයේදී කියලා තියෙන්නේ යුද්ධයක් කරන්න පටන් ගත්තොත් එක්ක ජයග්‍රහණය එක්ක පරාජය. නෑ ජයග්‍රහණයකින් කෙරුවා. ඒකේදී පිටිපස්සේ ඒ ගාමක බලවේගය එතෙන්ට තල්ලු වුණා. ඒක ජනතාවත් එක්ක අවුරුදු 30ක් තිස්සේ ඒක රැවට්ටුවාට පස්සේ තමයි අවසානයේ නොකර බෑ. එන මිනිහට ඒක කරන්න වුණා. එතෙන්ට ගියා ඒක කෙරුවා. ඔව් ඒකට ඒ ගරුත්වය සියලු දෙනාට අපි දෙන්න ඕන. එතනයි වැදගත් වෙන්නේ. අපි එතනයි වැදගත්. කොහොමද ඒක ජයගත්තේ? අපි කොහොමද ජයගත්තේ? යුද්ධය කරනවා. අපි LTT පරාජය කරනවා කියන එක නම කට්ටියම කිව්වා. 83 ජූලි කලබලයෙන් පස්සේ ආපු හැම රජයක්ම හැම බලයට ආපු බලවේගයක්ම ඒක කිව්වා. හැබැයි හැමදාම ඒක කිව්වට මම ඉස්සෙල්ලා කිව්වා වගේ පොළු ගහපු ඡන්දේ දීලා හදපු ආණ්ඩු උනාට පළනෙළුවේ වෙන උන් වගේම යුද්ධ කරන්න කොහොමද කියලා අපිට කියලා දුන්නේ කරන්නේ කොයි මාත්‍රාවටද කියලා කිව්වේ අපේ පත් කරපු ආණ්ඩු නෙමෙයි. ඒක එක්ක ඉන්දියාව, ඒක එක්ක ඊශ්‍රායලය, ඒක එක්ක මේ ඇමරිකාව. ඒ වගේ කට්ටියක අවශ්‍ය ප්‍රමාණයට තමයි එතකොට අපි ගිහිල්ලා අපිට මතකයි යුද්ධය ගැන ඔබද කතා කරපු ඉඳන් මේ මම කතා කියන්නම්. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 87 ඔය ටිම්පු සාකච්ඡා වලින් පස්සේ ඇවිල්ලා අවසානයේදී මේ කාලයේදී දැන් අවසානයේදී මේ අස්සම් කරනවානේ. මේක ඉන්දු ලංකා ගිවිසුම අස්සම් කරන්න ඉස්සෙල්ලා මේ ජේ.ආර්. ජයවර්ධන මහත්තයාත් මේක ඩොච් කරන්න මේක මේ යුද්ධය හරහා කරන්න බලාපොරොත්තු වෙලා හිටියේ අපි දන්නවා. ඒකේ ඉස්සරහ ඉදිරියෙන් හිටියා ඉතින් සාහසික ලෙස මේ ගාමිසාංග මහත්තයලා හැම අපි අදටත් බයිනවා මේ යාපනයේ ගිහිල්ලා ෆ්ලැට් කරුවා. යාපනයේ ගිහිල්ලා මෙවුව ගිනි තිබ්බා මොනවාද මේ පුස්තකාලේ හිටන් ගිනි තිබ්බා එහෙම කියනවා. ඒ වෙලාවේදී මේක මර්ධනය කරන්න ඒ වෙලාව හිටු මේ බැරල් බෝම්බ දැම්මයි කියනවානේ. එහෙම අපිට අද කියනවා. හැබැයි ඒ කිරුවේ ඒ වෙලාව යුද්ධේ ජයග්‍රහණය කරන්න ඕනයි කියන මාතෘකාව. හැබැයි ඒ වෙනකොට යුද්ධයට ඉන්දියාවේ බලපෑම හොඳට තිබුණා. අපි දැක්කා පරිප්පු දාලා බලෙන් පරිප්පු හලලා තමයි මේක අස්සම් කරුවේ බය කරලානේ. අපේ ගුවන් ආක්‍රමණය කරලා ඇවිල්ලා ඉන්දියාව බලෙන් ඇවිල්ලා ඉඳලා මේ අස්සම් කරුවා. ඉතින් එහෙම අපිට මේ අපි හැම එක්කනම මේ වගේ වෙනත් අයට යටත් වෙලා හිටියේ. ඒතකොට මොන ඇජෙන්ඩාවක් මේ වෙනකන් සෑම රජයකම බලයට අපි ගත්තට අපිට ඔය තියෙන අපේක්ෂා අපිට කිව්වා. ඒ අපේක්ෂා බංගත්වයටපත් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අර මම එක දවසක් මෙතන කිව්වා වගේ ගුරුවරු මාරු කරුවාට සිලබස් එක විදිහට යනවා. සිලබස් එක අපේ නෙමෙයි. රට කරන ක්‍රමය අපේ නෙමෙයි තව කෙනෙකුට ඕන විදිහට තමයි මේක කිරීගෙන යන්නේ. ඒකින්ද මේකට තිත තියන්න නම් මේ එහෙ මෙහෙ දුවන්න පුළුවන් අපේක්ෂා විතරක් ඉදිරිපත් කරන දේශපාලනයෙන් තොරව ඉලක්කගත සංවර්ධනයක් කරන්නේ කෙසේද කියලා කතා කරන වැඩපිළිවෙලකට මේ එන මොනම දේශපාලනඥයා වුණත් හිර කර යුතුයි. එහෙම නැතුව අපි ඕපන් චෙක් නේ හැමදාම ලියලා දෙන්නේ. ගාන දාගන්න. දැන් අපි කුමන දේශපාලන ව්‍යාපාරික පක්ෂයක හෝ වැඩපිළිවෙලකට උනත් මේ කවදාවත් රටට අගතියක් කරන්න කටයුතු කරන්න නැහැ. එහෙම සංවාදයක් වෙලත් නැහැනේ. හැබැයි මේ ජනතාවගේ ගැටලු ටික, මේ දිලුදු භාවය, මේ සමෘද්ධිලාභීන් ටික, මේ දුප්පතුන් ටික, මේ ජාතික සම්පත් ටික මේ සියල්ල හැමදාම පාවිච්චි කරන්නේ. ඔව්. ඒකට දැන් ඒ පාවිච්චි කරමින් ඒ කියන්නේ මේක අපි විවේචනය කරමින් දකිමින් වෙමින් පවතිනවානේ. ඔව්. දැන් ජාතික සම්පත් පිළිබඳ ප්‍රශ්නේ මේ වෙලාවේ දේශපාලනික වශයෙන් මතුවලා තියෙන සටන් ව්‍යාපාර දිහා බලන්න. මේ සටන් ව්‍යාපාර වලට ඉතිහාසයකුත් තියෙනවානේ. ඔව්. දැන් ඒවා කවදාවත් විසඳන තැනටපත් නොවුනේ ඇයි? මොකක්ද හේතුව ඒකට? නෑ හැමදාම පොරොන්දු දෙනවා. පොරොන්දු දුන්නට පස්සේ පොරොන්දු කතා කරලා පොරොන්දු ඉෂ්ට කරනවා කියලා කිව්වට ඵලයටපත් වෙච්ච නාඩේ පොරොන්දු ඉෂ්ට කරගන්න බැරි හේතු තමයි ඊට පස්සේ කතා කරන්නේ. එතන මේක කොහොම හරි කරනවා කියලා නෑ. ඒ සඳහා රාජ්‍ය සංස්ථාව නිලධාරි සංස්ථාවත් එතෙන්ට පැහැදිලා ඉන්නවා. ඒ දේ නොකරන තරමට තමයි මම මේ දැන් ටිකට ඉස්සෙල්ලා මෙතුමා මම එනකොට අපි කතා කරුවේ 1970 මැතිවරණේ තියලා 71 මේ ඒ අරගලයටත් මුහුණ දීලා ඊට පස්සේ 72 ව්‍යවස්ථාව ගෙනල්ලා
ඒක සම්මත කරගෙන 73 වැඩ කරලා 73 ඉඳන් 76ට වෙනකන් අවුරුදු 3ක කරපුවා තමයි අදටත් මේ රටේ ඉතුරුලා තියෙන අපි කතා කරන්නේ 70 77 කාලේ කියන එක. ඒ කාලේ හිටපු නිලධාරී ඒ තරම් කාර්යක්ෂමයි. නීතියක් හදන්න ආයතනය සංස්ථාපිතය කරන්න අවශ්‍ය දේවල් සතියකින් දෙකකින් කියලා ටීබී ගිලාංග රත්න මහත්තයලා එහෙම මේ මහජන බැංකුව හදන්න මේ අවුරුදු ගණන් බලන් හිටියේ නෑ නේ. ඉතාමත් කෙටි කාලේ හැබැයි ඒ වගේ ඔය අද කියන වගේ උගතුන් කියන ආචාර්ය මහාචාර්යවලුත් නෙමෙයි ඒගොල්ලෝ. හරිද? හැබැයි මේ රට ගැන විෂන් එකක් තිබ්බා. මේ දැක්මක් තිබ්බා. මොකද්ද කරන්න කියලා එදා. ඒ විදිහට අවශ්‍ය මිනිසුට අද ඒ වගේ ඒ දියුණු මිනිසින් අද හිගයි. ඒ දියුණු මිනිසින් මේ රුපියල් සතෝලින් වහලා තියෙන. ඒකින්ද මේ දියුණු මිනිසින් හොයා ගැනීම සඳහා නැවත ජනතාවට ආමන්ත්‍රණය කිරීම ජනතාවට මේ සතිය ඇති කරන මේ ගැන හොයන ව්‍යාපාරයක් වුණ රටපුල දේශපාලනය කරන දැනුවත්ව එහෙම දැනුවත්ව දේශපාලනය කරන පුද්ගලයෙකුට ඒ විශ්වාසය රට තුල හදන පුද්ගලයෙකුට මම හිතන්නේ හෙට පෝස්ටර් ගහන්න ඕනයි කියලා ඊළඟ ඡන්දෙට ඇවිල්ලා. අපි දෙන්න එනකොටත් කතාව විවාහයි. පැහැදිලිව. දැන් වසන්ත බණ්ඩාර මේ කවුද වෛද්‍ය සුමිත් වනරජ මහත්තයා දැන් අපි දැන් මේ කාරණේ ඇතුලේ මේ වෙලාවේ දේශපාලනික වශයෙන් මිනිස්සු කියවන විදිහ සහ මේවා ප්‍රචාරය කරන්න දායක වෙන විදිහේ මහාචාර්යතුමනේ අරුබුදයක් නැද්ද? දැන් අපි දන්නවා මේ වෙලාවේ බොහෝ අයට මේ මාරුවට ඡන්ද දීලා තමයි මේ අපි මේ ආණ්ඩු බලයට පත් කරන්නේ. හැබැයි අපිට එහෙම ගැඹුරක් තියෙනවද? දැන් සැපද සනීපද දැන් ඇතිද හොඳයිද මේ මහජනතාව අපහාස කිරීම. දැන් මේක නිවැරදි ගමනක්ද අපි යන්න හදන්නේ? හිතන්නේ අපි මෑත කාලේ දේශපාලනය ගැන හරියට විග්‍රහ කළොත් එහෙම අපි 77න් පස්සේ 78න් පස්සේ අපේ ගමන් මග අර මෙතුමා කිව්වා වගේ දැක්මකින් විරහිත අයාල යන අපි මං හිතන්නේ මේ අද අපි බද පාත්ති තිබෙන යම් ආකාරයක මේක පාදඩ කරණයක්. නැත්නම් වල් වැදිච්චකමක්. එහෙම නැත්නම් අශ්ලීලභාවයක්. නැත්නම් වගකීම් රහිත බවක්. මිනිස්සුන්ට අනපේ කිසිම දෙයක හෙට දවසක් ගැන බලාපොරොත්තු ඇති නොවන මනෝභාවයක් නිර්මාණය කිරීමේ ප්‍රවේශයේ නිර්මාණය වෙන්නේ 78න් පස්සේ ඇතිවන සමාජ දේශපාලනික විපර්යාසයේ පදනම් කරගෙන. ඔබතුමා මෙතුමා ඊටම නිවැරදිව කිව්වා 76 බලයට පත්වෙච්ච 3න් 2ක් සහිත බලවත් ආණ්ඩුව මගේ කියවීම අනුව ලංකා ඉතිහාසයේ හිටපු විශිෂ්ටම කැබිනට් මණ්ඩලය. අති විශිෂ්ටම කැබිනට් මණ්ඩලය. ඒකේ ඉන්න මිනිස්සු මහා දැවැන්තයෝ බලන්න අපට අදත් මතක් වෙනවා ආචාර්ය එන්.එම්. පෙරේරා, ටී.බී. ළඟරත්න, කොලින් අර්ධසිල්වා, ලෙස්ලි ගුණවර්ධන, පීටර් කේනමන්, හෙක්ටර් කොබ්බෑකඩුව, ටී.බී. සුබසිංහ, කුමාර සූරියර් මේ වගේ බොහොම බරස් බදුද්දීන් මහමුද් කීර්තිමත් විශිෂ්ට කිසි අධ්‍යක්ීම් වලින් පරිණත වෙච්ච රටට ආදරය කරන දැක්මක් සහිත පාලකයින්. බොහොම 71 කැරැල්ල තරුණ කැරැල්ලෙන් පස්සේ ඒක සමාජාර්ථික දේශපාලන ගැටුමක් විදිහට තේරුම් ගැනීමට තරම් විචක්ෂණ භාවයක් ඒ කැබිනට් මණ්ඩලෙට තිබුණා. ඒ නිසා ඔවුන් වහාම සමාජයේ සම්පත් බෙදියාම කළමනාකරණය කළ යුතුයි. ඒ නිසා තමයි ආදායම් සීමා කිරීමේ පනතක්, ඉඩම් සීමා කිරීමේ පනතක්, නිවාස සීමා කිරීමේ පනතක්. එක පවුලකට මෙච්චරයි නිවාස තියෙන්න පුළුවන්. අනිත් ඒවා රජයට ගන්නවා. මෙච්චර ප්‍රමාණයක් පුජ්‍යලයකට ඉඩම් තියෙන්න පුළුවන්. අනිත් ඒවා රජයට ගන්නවා. මෙච්චර විශාල ප්‍රමාණයක් රම්පවුම් වතු තියෙන්න බෑ ලංකාවේ විදේශ කොම්පැනි කාරයින්ට. මේවා ජාතිය සතු වෙන්න ඕන. මේ ආදී දැක්මෙහි දාර්ශනික පදනමක් තිබෙනවා. කළමනාකරණය කිරීම, ඒවා භාවිතයට ගැනීම, ක්‍රියාවට නැගීමේදී යම් අක්‍රමිකතා අධ්‍යක්ීම් අඩුකම නිසා සිදුවුණු බොහොම වරපතල කළමනාකරණ ගැටලු තිබුණා. නමුත් දර්ශනයක් වශයෙන්, දෘෂ්ටියක් වශයෙන්, මතවාදයක් වශයෙන්, සංකල්පයක් වශයෙන් ඒවා අති ඉහළයි. මොකද රටේ විශාල තරුණ නැගිටීමක් ඇති වෙලා. ඒකට කොහොමද ප්‍රතිසංස්කරණය කරන්නේ? සමාජය කොහොමද නිවැරදි කරන්නේ? ඒකට ඒ තමන්ම ස්වයං විවේචනාත්මක තමන් බලයට පත් කරන ලද සමාජ කණ්ඩායම් 60 ගණන් වල ඇති වෙච්ච සමාජ ප්‍රශ්න තමයි ගොඩ ගැහිලා මතුවෙන්නේ. මේකට උත්තර හොයන්න පුළුවන්කම දැක්මක් සහිත දේශපාලන පරම්පරාවක් හිටියා. අපි 77න් පස්සේ මේ රටේ අපි ඔය කතා කරන කර්මාන්ත යුගය, කෘෂිකර්ම යුගය, නවත දේශීය නිෂ්පාදන ආර්ථික ක්‍රමය, දේශීය ආර්ථික දැක්ම කියන සංකල්පය පළමුවෙනි වතාවට ස්ථාපිත කළේ මේත් එක්ක. මේ මහා ගැඹුරු දාර්ශනික සංකල්පෙලා නව නිදහස ගත්තත රාජ්‍යයක නව නිදහස්ගත රාජ්‍යය කොහොමද ස්වාධීනව නැගිටින්නේ කියන 56 ඇති කරන ලද සමාජ චින්තනය
මේ රටේ මුල් බසලා තහවුරු කරන්න උත්සාහ කළේ 70 දශකේ. නමුත් අවසනාවකට 78න් පස්සේ අපේ රට අඳුන්වා දෙනවා ලෝක ජාත්‍යන්තර බලපෑම් මත ඔබලා නිවැරදිව දෙනම කිව්වා වගේ අපි නව ලිබරල් ආර්ථිකය එහෙම නැත්නම් නිදහස් ආර්ථිකය මේක නිදහස් ආර්ථිකයේ ලෝකෙ දියුණු වෙච්ච දියුණු රටවල් ඉතා හොඳින් දියුණු කරගත්ත අර්ථ සංකල්පයක්. ඒ ජපානයේ වෙන්න පුළුවන්, ඇමරිකාව වෙන්න පුළුවන්, වෙනත් රටවල් ඉතාමත් යහපත් ලෙස තමන්ගේ රටවල් වලට ආයෝජන ගෙනීමෙන් විදේශ ආයෝජන ගෙනීමෙන් අලුත් නිෂ්පාදන කර්මාන්ත නව නිදහස් චින්තන අද නිෂ්පාදනමය ක්‍රියාවලියන් සමග සමාජයක් පුනරුත්ථාපනය කරපු එක. නමුත් අපි වගේ රටවක මේ සංකල්පය කොහොමද ගත්තේ? ගොඩනැගිමින් තිබුණු දේශීය කපු කර්මාන්තය, කපු කර්මාශාල, දේශීය පිඟන් කර්මාන්තය, දේශීය ටයර් කර්මාන්තය, දේශීය රෙදිපිලි කර්මාන්තය, දේශීය නිෂ්පාදන ක්‍රියාවලින් සඳහා ආරම්භ වෙච්ච වෙනත් තුනිලෑලි සංස්ථාව, මේ වගේ ව්‍යාපාර කර්ම ලෝහ භාණ්ඩ සංස්ථාව, මේ මහා ව්‍යාපාර සංස්ථා කඩදාසි සංස්ථාව, මේ සියලුම දේශීය කර්මාන්ත ව්‍යාපාර අපි 78 නිදහස් ආර්ථික ප්‍රතිපත්තිය යටතේ කුණු කොල්ලට මේක අපිකම පෞද්ගලීකරණය කරනවා නම් රටේ නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව යන විදියට මේවා කරයන්න තිබුණා. උදාහරණයක් විදියට මේ නිසා පිඟන් සංස්ථාව වහලා දැම්මා, කඩදාසි සංස්ථාව වහලා දැම්මා, ක්‍රෙදිපිලි සංස්ථාව, ක්‍රෙදිපිලි කර්මාන්තශාලා සියල්ල වහලා දැම්මා. වේයන්ගොඩ, තුල්හිරිය, පූගොඩ, මින්නේරිය, මත්තේගොඩ මේ වගේ ඊට පස්සේ රට පුරා තිබුණු අත්‍යන්ත ප්‍රේෂ කර්මාන්තශාලා මේ සියල්ල සේව වහලා දැම්මා. අපි අයාල යන රටින් කටට පිට රටින් බඩු ගෙල්ල විකුණන රටක් බවට පත් වෙලා. අපි මේකට ආදේශ කරපු ඊළඟ ආයෝජනයේ තමයි අපි දැක්කේ පාලකෝ කිව්ව රට පුරාම කර්මාන්තශාලා 1000ක් හදනවායි කියලා. රට පුරාම ඇඟලුම් කර්මාන්තශාලා 1000ක් දැම්මා. අද ඇඟලුම් කර්මාන්තශාලා පිළිබඳ මට වඩා විතා ප්‍රාමාණික බුද්ධිමත් ආර්ථික විද්‍යාඥයෝ ඒ පිළිබඳ දැනුවත් පේශකර්ම විශේෂඥවරු කියන කාරණා මොකද්ද? අපි ඇඟලුම් කර්මාන්ත වලින් විශාල මුදල් ප්‍රමාණයක් ලංකාවට ගේනවා තමයි. ඒ ගේන ප්‍රමාණයෙන් 75%කටත් වැඩිය රෙදි ගේන්න, නූල් ගේන්න, බොත්තම් ගේන්න, වෙනත් උපකරණ ගේන්න, ඇසුරුම් භාණ්ඩ ගේන්න මේවට ආපහු ආයෝජනය කරන්න ඕනේ. ඊළඟට මේ මොනවාද මැෂින් ගේන්න, ඒවට අමුද්‍රව්‍ය ගේන්න මේවට අපි කොහාටද ගමන් කරන්නේ? මේ අර්බුදේ ගමන් මග ව්‍යසනය දක්වා අද ඇවිල්ලා තියෙනවා. අපිටද යමක් නිපදවන්නේ නැහැ. නිපදවන්නේ නැති රටක්. අපි මොනවද අපේ රටේ අපේ විනිමය ආපහු හැල්ලා අද බලන්න කොච්චර නොදුනිද මැද පෙරදි කියන කාන්තාවන් නුපුහුණු ශ්‍රමික කාන්තාවන්ගේ අනිත් පැත්තෙන් ඇඟලුම් කර්මාන්ත ශාලාවන්ගේ තේ කර්මාන්ත ශාලාවේ තේ ව්‍යාපාරේ මේ කර්මාන්ත තුන විතරයි අපිට තියෙන ආනයන ආදායම් ලැබෙන්නේ. පැහැදිලි. අපි දැන් විරාමයෙන් පසු කතා කරමු. විරාමයකට කාලය අවිලා දිනවා. ඇත්තටම දැන් මේ පහුගිය කාලේ මේ මෑත දේශපාලන ඉතිහාසය දිහා ආර්ථික කළමනාකරණය පිළිබඳව ටිකක් ශ්‍රී ලංකාවේ කෙටි ආපසු හැරී බැලීමක් කරොත් පොඩි පසු විපරමක් කරොත් ඇත්තටම අපි මේ විදේශ වෙළඳපොළ මත ජීවත් වන යපුම් පොඩි අපි සාමාන්‍යයෙන් කියන වහල් භාවයක් නැත්නම් අපි කුලීකරුවෝ වගේ දැන් තමන්ගේම ඉඩමක තමන්ගේ ගොවියා නිෂ්පාදන පද්ධතියත් එක්ක ඔහු කුලීකරුවෙක් වෙනවා. බීජ පිටරට වෙනවා, කෘෂි රසායන ද්‍රව්‍ය පිටරට අඩු ගන්න උදැල්ල පවා පිටරට ඔහු ඇවිල්ලා තමන්ගේ ඉඩමේ ජීවත් වුණාට ඉඩම් අයිතියත් පසු කාලින ඔහුට අහිමි වෙනවා. ඒ නිසා මේ ඔබතුමා ඉතාම නිවැරදි තැනකට සාකච්ඡාව ගෙනාවා කියලා මම විශ්වාස කරනවා. මේ ජාත්‍යන්තර කියවීම මේ දේශපාලනයේ භූගෝල අපි දැන් මේ දූපතක් ඇතුළේ හිටියට ගෝලීය තත්ත්වයන් අපි කියන ගෝලීයකරණය කියන විෂය ඔබ සාමාන්‍යයෙන් මෑත කාලේම සාකච්ඡාවට භාජනය වුණු විෂයක්. දැන් අපේ විශ්ව ගම්මානයක් වුණාට අපි මේ ගම ඇතුලේ අපේ භූමිකාව අපි හදාගෙන තියෙනවා. අපිට ඒක හරි වැදගත්. මේ වෙලාවේ අපි මේ අනර්ථකාරී දේශපාලන සටන් ව්‍යාපාරවල පැටලෙන්නේ නැතුව මේ කාලය පාවිච්චි කළොත් අපේ සැබෑ අර්බුදය මොකක්ද කියන කාරණය අපිට දැන් තියෙන වෙනදාට වඩා ඔබ ඒ කිව්වේ 70 දශකයට වඩා මේ වෙලාවේ ලෝක බලහත්කාරය වෙන විදිහකින් දැන් අද යුග දනවි දක්වා වර්ධනය වෙලා තියෙන මේ තත්ත්වයන්. ඒක අපේ ඉඩම් ටික ගොවියගේ ඉඩම් ටික ඉස්සරහට මොනවද මේ වෙන්නේ? තුන් ජාතික රාජ්‍ය දුර්වල වෙමින් පෞද්ගලිකංශය ප්‍රසාරණය වෙනවා. මේක ඇතුළේ මහජනයට අහිමි වෙන්නේ මොකද්ද? බඩගින්නයි, දුප්පත්කමයි, මරණයයි. මේට වඩා අපි ටිකක් විධිමත් ප්‍රවේශයකට රට ගෙනියන්න අවශ්‍යයි. ඒ නිසා මේ වෙලාවේ පක්ෂවල විතරක් නෙවෙයි සැබෑ උගතුන්ගේ සහ මාධ්‍යයටත් ලොකු කාර්යභාරයක් තියෙනවා කියලා හිතනවා. අපි යනවා නින්දා සජීවී සංවාදයේ පළමු විරාමයට. රැඳෙන්න අප සමග. වර්තමාන සමාජ අර්බුදය දේශපාලනිකව කියවා ගැනීමට කිසියම් අනුපානයක් අද සංවාදයේ ඔබට සපයනවා කියලා අපි හිතනවා.
නැවතත් ඔබ නින්නාද සජීවී සංවාදයේ සමග එක්වන්නේ වත්මන් දේශපාලනයේ විකල්ප ක්‍රමෝපාය. දැන් අපි ක්‍රමයක් පිළිබඳව විශ්වාසය තබන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ක්‍රමවේදය, උපාය මාර්ගය, ඒ ප්‍රවේශය එනිසා ඒ හරි වැදගත් කාරණයක් අපි බැහැර කරලා තියෙන්නේ සමහර විට අපේ වටිනාම තත්වයන්ට. ඒ නිසා අපි ටිකක් මේ වෙලාවේ දේශපාලනික වශයෙන් නිවැරදිව ආපසු හැරී බැලීමක් කරන්න ඕනේ. අපේ ඉතිහාසයේ ආපු පාර වැරදුනේ කොතනද කියලා අපි දන්නවා. සාමාන්‍යයෙන් අපිට හැරෙන්න තිබ්බ තැනකින් ගමනක් යනකොට සාමාන්‍යයෙන් ඔබ මා පොදුවේ ගත්තාම ආපහු පාර අහලා අපිට වැරදුනහම අපි ආපහු එතනින් හැරෙන්නේ නැහැ. හැම පාරවල් තියෙන්න පුළුවන්. හැබැයි මේ ගමනේදී අපිට ඉතිහාසයට ගිහිල්ලා වැරදුණු තැන් හොයාගෙන අපිට හැරලා යන්න සිද්ධ වෙයි. සැබෑවටම මේ රට අලුත් ප්‍රවේශයකට නව නිදහස් තත්ත්වයකට පරිවර්තනය කිරීමේදී ඉතින් මෙතන සිට අපි ඔබට ආරාධනා කර සිටිනවා ඔබේ ගැටලුවට අපි අවස්ථාව දෙනවා. පොඩි ඉවසීමෙන් අපිට මේ ප්‍රශ්න දිහා උපේක්ෂාවෙන් බලන්න වෙනවා. අපි මේ වෙලාවේ අත්විඳින ප්‍රශ්න පිළිබඳව 06 22 83 608 609 ඔබට එන්න පුළුවන් මැදිරියට තිර දිස්වන අංක 06 22 83 608 609 වෛද්‍ය සුමිත් වන්නආරච්චි මහත්මයා දැන් අපි මේ මහජනයාට උඩ දෙවල් කරන්න බෑනේ. මහජනයාට පුළුවන් තමන්ගේ ඡන්ද බලය පාවිච්චි කරලා කිසියම් කණ්ඩායමක් මේ තෝරගන්න රාජ්‍යයට ජාතික රාජ්‍යයේ මේ කාලේ මේ රාජ්‍යයේ පාලනය සඳහා මේ ආණ්ඩුව අපි යෝජනා කරනවා. ඒ වෙමින් ආව ඉතිහාසයේ හැබැයි දැන් අපිට චෝදනාවක් තියෙනවා දැන් මහජනයා ඡන්දේ පාවිච්චි කරේ මේ වැඩපිළිවෙලක් දිනවන්න නෙමෙයි පක්ෂයක් පරාජය කරන්න හෝ මේ අපි කණ්ඩායමක් දිනවන්න. මේකේ මිනිස්සු පෙරදුනානේ හැමදාම කියලා තමයි දැන් ජනතාව දැන් විතර මේ අවස්ථාව අපි ටිකක් අපේ සාකච්ඡාව අපි මේ වෙන දිහාවකට මේ මහා සාකච්ඡාව සමාජයේ එළියේ තියෙන මහා සාකච්ඡාවේ නිර්වුල් බවක් තියෙනවා. ඇත්තටම අපිට මේක තේරුම් ගන්න එපා කොතනින් හරි. ඇත්තටම ගමගේ මහත්තයා ඔබතුමා කිව්වා හරි. අපි මෙච්චර කලක් උනේ අපි ඔකට ඉස්සර කිව්වේ නිකන් තට්ටු මාරු කියලා. හැබැයි තට්ටු මාරු කියන එක මොකද අපි කියන්නේ? පවතින වර්තමාන ආණ්ඩුව පළවාසෙන්න විපක්ෂයේ බලයට ගේම තමයි. ඒතර ඒ විපක්ෂයේ ආණ්ඩුව බලයට පත් වුණාට පස්සේ ඒ ආණ්ඩුවට පස්සේ ඉස්සලා බලයේ හිටපු ආණ්ඩුව විපක්ෂයයි කියා අපි ගේමු. ඔව් සුමිත් මහත්තයා සමහරවිට දැන් අපි කියමුකෝ පක්ෂ විතරක් නෙවෙයි. දැන් අපි කියමු ආණ්ඩුවක් ඇතුලේ කියලා. දැන් අපි කියමුකෝ මේ වෙලාවේ කෘෂිකර්ම අමාත්‍යවරයා දැන් අපි ලේකම්වරු නිලධාරීන් ඒ කියන්නේ මේ මාරු කිරීම සිද්ධ වෙන්නේ මේ එහෙම ප්‍රධාන මාරුකුත් තියෙනවා. ඒ ඇතුළෙත් අපි හිතනවා මේ පුද්ගලයෝ මාරු කිරීමෙන් මාරු කරමින් මට පොඩි අවස්ථාවක් දෙන්න මම ඔබතුමා කියන තැනට එන්නම්. ඒක නිසා දැන් මේ විකල්පය සඳහා විපක්ෂ තෝරා ගැනීම කියන එකට වඩා දියුණු විදියෙන් ලෝන ජනතාව මේ පූර්ව මැතිවරණ කාලයකදී ක්‍රියා කළ යුත්තේ කියලා. මෙතෙක් කල එහෙම ඉඳලා අපි ඒගොල්ලන්ට ඕපන් චෙක් එකකට අස්සම් කරලා දෙනවා. ඒගොල්ලන්ට හිතුණු දේවල් කරනවා. ඒගොල්ලෝ ඊට පස්සේ කියනවා අපිට බලය දීලා තියෙනවා. අපිට මෙච්චර බලයක් දීලා තියෙනවා. මෙච්චර බලයක් දීලා තියෙනවා. අපි හින්දා අපිට අයිතිය තියෙනවා. අපිට ඕන දේ කරන්න. ඒ කියන්නේ අපි ඒගොල්ලන්ට ඕන කරන දේ කරන්න අපි බලය දීලා තියෙන එක දැන් නවත්තන්න ඕන. මෙතනින් එහාට. ඒකට මේ වගේම අදට මේ අපි මේ තට්ටු මාරු ක්‍රමයෙන් හරි මොන ක්‍රමයෙන් හරි අදට මේ අපි මූණ දීලා තියෙන ප්‍රශ්න ටික ජනතාව තුළ සාකච්ඡා කරන්න ඕන. දැන් ඔබතුමා කිව්වා වගේ එකක් දේශපාලන අධිකාරිය. දෙවෙනි එක නිලධාරි තන්ත්‍රය. ඒතකොට දැන් මේ නිලධාරි තන්ත්‍රය පිළිබඳව මෙතෙක් කල ජනතාව කතා කරුවේ නැහැ. හැබැයි අපි මම හිතන්නේ මේ වේදිකාවේ අපි බොහෝ වෙලාවට කතා කරුවා නිලධාරි තන්ත්‍රය ආදී ප්‍රශ්න. ඉතින් ජනතාවට අවශ්‍ය වෙන්නේ මේ රටට වැඩ කරන මේ දේශපාලකයෙක් සහ නිලධාරියෙක්. ඒතකොට ඒ සඳහා ඔහුව තෝරා ගැනීම පිළිබඳව ජනතාවට ප්‍රශ්නයක් තිබුණා. ඒක නිසා ජනතාව මේ වෙලාවේ මේ අද රටේ තියෙන ප්‍රශ්න හුදු විරෝධාකල්පයෙන් එහාට ගිය මම නැවත කියනවා හුදු විරෝධාකල්පයෙන් එහාට ගිය මේ ප්‍රශ්නේ තවදුරටත් අපිට අල්ලගෙන ඉන්න බෑ. මේ ප්‍රශ්නේ මෙතනින් එහාට ඊළඟ මේ කාල පරිච්ඡේදයේ මේක විසඳන වැඩපිළිවෙලක් නිකන් කෙසේද මට අමතකට යන්න ඉඩ දෙන්න 06 22 83 608 609 අපි යන්නේ ගාල්ල හික්කඩුවට අමරසිංහ මහත් හෙලෝ අයිබෝන් හෙලෝ අයිබෝන් සමරසේකර මහත්මයා අයිබෝන් මහත්මයා ඔව් ගාල්ල ඔව් කතා කරන්න මගේ මේ ප්‍රශ්නය මම විද්වත් මණ්ඩලයේ ඉදිරිපත් කරන්නේ
hello, I1. ඔව්. මේ ප්‍රශ්නේ මම මණ්ඩේ ඉවත් කරනවා. ඔව්. මම ගාල්ලේ ඉස්කඩු සමරසිංහ මහත්තයා. ඔව් සමසිංහ මහත්තයා. ඔව්. මගේ ප්‍රශ්නේ තමයි මේ විජේ කුමාරයා ඇතුළු 700ක් පිරිස ලංකාවට ආවයි කියලා පුංචි කාලෙත් අහලා තියෙනවා. මේ මහා වංශේ සඳහන් වෙනවා කියලා අහලා තියෙනවා. ඔව්. නමුත් දැන් කතිකාවක් යනවා එහෙම පුරාවිද්‍යා සාධකයක් කිසිම දෙයක් නැහැ කියලා එහෙම ආවයි කියලා. ඔව්. ඔව්. හරි බොහොම ස්තුතියි ඔබතුමාට අපේ යම් ඉතිහාස කතාවකදී ඔබට උත්තරයක් බලාපොරොත්තු වෙයි යම් කාරණයක් කතා කරා. එතකොට අපි දැන් වර්තමානයේට වඩා සංවේදී බලපාන දැන් අපි මේ කතා බහ කරමින් ඉන්න විෂය හා සම්බන්ධව ගැටලු ඔබ යොමු කරොත් වඩා හොඳයි කියලා මම හිතනවා. ඉතිහාසයේ සම්බන්ධව බොහෝ දෘෂ්ටීන් තියෙනවා, කියවීම් තියෙනවා. අපිට වඩා මේ මෑත යුගයේ නිදහසෙන් පස්සේ ශ්‍රී ලංකාවේ යලි නගා සිටවන්නේ කොහොමද කියන මහා අර්බුදයක් ඇතුළේ ජීවත් වෙන්නේ අපි. ඒතර අපි ටිකක් අපේ දර්ශනය අපි පැහැදිලි කරගන්න අවශ්‍යයි ඉදිරියේදී මේ වෙනුවෙන්. ඉතින් බොහොම ස්තුතියි 066 22 83 608 609 ඔබට විවෘත කරලා තියෙනවා. අපි ආරාධනා කර සිටිනවා. සුමිත් මහත්තයා ඔබේ අවස්ථාව මම ගත්තේ. එතකොට අද වෙනකොට අපේ රටේ බඩු මිල ඉතා ඉහළ යනවා. හැබැයි හැමදාම බඩු මිල ඉහළ ගියා මේක ඊට වඩා නරක විදිහට බැදුල්ල යනවා. හැමදාම පවතින රජයන්ගේ බඩු මිල පහත දානවා කියලා ඒ වගේ විපක්ෂයේ ඉඳගෙන බඩු මිල පහත දමවු කියලා. හැබැයි කිසි කෙනෙක් කියන්නේ බඩු මිල පහත දමන්නේ කෙසේද කියලා. ඒ වගේම රැකියා දියව් කියලා දෙනවා මිසක් රැකියා දෙනවයි කියලා පොරොන්දු වුණාට මිසක් රැකියා දෙන්නේ කොහොමද කියලා කවුරු කියන්නේ. ඉලක්කගතව මෙච්චර රැකියා ප්‍රමාණයක් අහවල් ක්ෂේත්‍රයේ අහවල් විදියට අහවල් සංවර්ධනය තුලින් අහවල් විදියට දෙනවයි කියන එක මේ කිසි කෙනෙක් කියන්නේ නැහැ. ඒක නිසා ජනතාවට මේ සුන්දර වචන දාලා වෙරලා අපි මේ වගේ මෙහෙම කරනවා අපි විශ්වවිද්‍යාල වලට යන ප්‍රමාණයට රැකියා දෙනවා කිව්වට එහෙම බෑ. විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට රැකියා දීලා තියෙනවා දැන් 2008 9 ඉඳන් ගහපුවා අපි දන්නවා පුරවලා ඉන්නවා. ඒතර ඒකෙම කළා ඒ රැකියා දුන්නාම කියනවා දැන් රජයේ රැකියා වැඩක් නෑ රජයේ රැකියා පුරවලා තියෙන්නේ ඒගොල්ලෝ ඔහොම කතා කියනවා. ඉතින් මේ තෙරපුමට විතරක් වැඩ කරන නෙමෙයි අවශ්‍යතාවයට වැඩ කරන දේශපාලනඥයෙක් අපිට ඕන. සත්‍ය වශයෙන් රටට අවශ්‍ය දේ කරම දේශපාලනඥයෙක් අවශ්‍ය වෙනවා. ඒ දේශපාලනඥයාගේ විසින් ජනතාවගේ දෙන වරම තුල වැඩ කරන නිලධාරි තන්ත්‍රයක් ඉන්න ඕන. එහෙම නැතුව ඒක මේ එහෙට මෙහෙට අදින මිනිසු ටිකක් ඉන්න බෑ. ඒක නිසා ඊළඟ සැරේ ඡන්දයක් දෙනකොට පක්ෂ පාට වලට වැඩිය වැඩපිළිවෙලක් අරගෙන එන කණ්ඩායමක් අපිට අවශ්‍ය වෙනවා මේ රටට. ඒකින්ද ඒ වැඩපිළිවෙලට ඉලක්කගත වැඩපිළිවෙලක් ඉදිරියට අරන් ඇවිල්ලා ඒ වැඩපිළිවෙල සාක්ෂාත් කරගෙන ඒ වැඩපිළිවෙල ඒ කාලරාමුවක් තුළ ඉෂ්ට කර හැකි කණ්ඩායමක් ගන්න ඕන. එහෙම ඉෂ්ට කරන්න බැරි වෙනවා නම් ඒ කණ්ඩායම ඒකට වග කියන කණ්ඩායම් බවට අපි සහතික කරගෙන තමයි ඊළඟ සැරේ අපි ඡන්දයකට යන්න ඕනේ. 066 22 83 608 609 අපේ මැදිරිය දුරකථනාංක නිනාද සජීවී සංවාදයේ සමග ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්. මහාචාර්යතුමනි දැන් ඓතිහාසිකව ගත්තාම අපේ මහජනයා පුහුණු කළාද එවැනි දැන් ඔබතුමා ඓතිහාසික කාල වකවානුවක් සඳහන් කළා. එතකොට 60 70 දශකයේ අපි 50 දශකයේ ඉඳන් ආපහු හැරලා බැලුවොත් නිදහසෙන් පස්සේ දැන් අපි මේ වෙන විට අපේ සමස්ත ජනතාවගේ ජන ජීවිතය පුහුණු කරේ කොයි දිශාවට සුබ සාධන මානසිකත්වයේ දැන් කිරිපිටි නැහැ කිව්වොත් ආය දැන් මම කියන්නේ සමහර දේවල් මනරම් අපට ඒ වහ එක බොන්න මොනද කියලා ප්‍රශ්නයක් තියෙනවා පාම් පිටි නැහැ දැන් මේවා ඇයි අපිට මේ ජනතාව ඇයි අනිත් පැත්තෙන් දුප්පත් කළේ මේ ප්‍රශ්නේ තියෙන මම හිතනවා මම අර තනින් නවත්තපු තනින්ම මේ සාකච්ඡාව විදියට කියන්නේ මේ ඔබතුමා අහන ප්‍රශ්නෙට පිළිතුරක් සපයන්න. මොකද අපි කිව්වා 77න් පස්සේ අපේ සමාජය ආපස්සට යන්න පටන් ගත්තා කියලා. මේ ආපස්සට යෑමේ ප්‍රශ්නය පිළිබඳ කතිකාව අලුත් ව්‍යවස්ථාවක් අපට හඳුන්වා දෙනවා. අපට ආගන්තුක විදිහේ දේශපාලන වටපිටාවක් හදන්න පටන් ගන්නවා. අපි පාරම්පරිකව අපිට තිබුණ ගම්සභාව ගමට නියෝජිතයෙක් හිටපු පණ්ඩුකාභය රජුගේ කාලේ දැම්ම තිබුණු නියෝජන ක්‍රමය. මේ නියෝජන ක්‍රමයේ වෙනුවට මහා විශාල දිස්ත්‍රික්කයකට මන්ත්‍රීවරු කීප දෙනෙක් තෝරනවා. මනාප ක්‍රමයක් එනවා. අනුපාත ක්‍රමයක් එන්න පටන් ගන්නවා. මේ ආගන්තුක ඡන්ද ක්‍රමයේ සමග ආයත් වතාවක් අර පුංචි මිනිසුන්ට තමන්ගේ සමාජයේ නිෂ්පාදනය හා සේවා කටයුතු තීරණ කිරීමට මැදිහත් වීමට තියෙන අයිතිය අහෝසි කරනවා.
අපි දැක්කා පාසල් ගුරුවරුන්ට සාමාන්‍ය වෘත්තිකයන්ට සාමාන්‍ය සේවකයින්ට සාමාන්‍ය කවියන්ට සාමාන්‍ය පුද්ගලයින්ට වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට පාර්ලිමේන්තුවේ එන්න ප්‍රතිපත්ති තීරණය කරන්න තිබුණු අවස්ථාව වෙනුවට සමාජයේ මහා පරිමාණ ව්‍යාපාරිකයෝ මහාපාර ධනකුවේරයෝ සල්ලි උපයගත් ක්‍රමයේ පැහැදිලි නැති සමාජ කණ්ඩායම් පාර්ලිමේන්තුවේ එන්න පටන් ගන්නවා. මේ නියෝජන ක්‍රමයට සාපේක්ෂිතව ඇති වෙන දුරස්ථභාවයේ ප්‍රතිඵලයක් විදිහට ආය සමාජයේ ප්‍රචණ්ඩතාවය නිර්මාණය වෙනවා. ඒක ත්‍රස්තවාදයක් විදිහට මතුවෙන්න පටන් ගන්නවා. උතුරේ ජනවර්ග ගැටුමක් බවට පත් වෙන්න පටන් ගන්නවා. අපේ සමාජයේ එහෙම ලොකු ජනවර්ග ගැටුමක් දක්වා 80 දශකයේ වෙනකන් සමාජයේ තිබුණ නැහැ. ගැටුම් තිබුණ තමයි. නොසන්සුන්තාවයන් තිබුණ තමයි ජන කණ්ඩායම් සමග. මේ සමාජයේ නැවත ප්‍රචණ්ඩතාවයෙන් වන ඒ සමගම සමාජයේ අනාරක්ෂිතභාවය නිර්මාණය වෙනවා. දේශපාලකයා මහජනතාවගෙන් විතැන් වෙන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඔහුට රජයෙන් නිල වාහන ලබා දෙනවා. ඔහුට රජයෙන් සේවකයෝ ලබා දෙනවා. ඔහුට රජයෙන් ආරක්ෂක සේවාවන් ලබනවා. අද බලන්න රජයේ සමස්ත ආරක්ෂක සේවා පද්ධතියෙන් පොලිස් සේවාවේ සමස්ත ආරක්ෂක සංයුතියෙන් 85000ක් විතර ඉන්නේ පොලිස් සේවාව 40000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රභූ ආරක්ෂකයෝ. රටේ ජනතාවගේ ප්‍රභූ ආරක්ෂක සේවා. ලෝකේ කොයි රටවල් වලද කොයි දියුණු රටේද മന്ത്രിවරයෙක් පිටිපස්සේ බොඩිගාඩ් කෙනෙක් යන රටක් දකින්න පුළුවන්. අනාරක්ෂිත තත්ත්වයන් තුල ඒ තත්ත්වයන් නැති කිරීම හරි. අද අනාරක්ෂිත තත්ත්වයක් නැහැ. රටේ මොන පූජකතුමා පිටිපස්සෙන්ද ආරක්ෂක නිලධාරියෙක් ගමන් කරන්නේ? ලෝකේ කොයි රටේද? මම දැකලා නැහැ. ලෝකේ මමත් රටවල් බොහොමයකට ගිහින් තියෙනවා. මම නම් දැකලා නැහැ මන්ත්‍රීවරු පිටිපස්සෙන් බොඩිගාඩ්ලා යනවා. මම නම් දැකලා නැහැ ඇමතිවරු පිටිපස්සේ බොඩිගාඩ්ලා යනවා. රාජ්‍ය නායකයන්ට ආරක්ෂක සේවාවන් ලබා දීම, විශේෂිත පුද්ගලයන්ට ආරක්ෂාව ලබා දීම අපි දකිනවා. ජනතාවගෙන් දුරස්ත වෙච්ච දේශපාලන සංස්කෘතියක්. ආරක්ෂක නිලධාරීන් සහිත සංස්කෘතියක්. ඇමතිවරයා වාහනෙන් බයිනකොට ආරක්ෂක නිලධාරී 25ක විතර මැෂින් ගන්න අරගෙන පාරට බහිනවා. මිනිස්සු එතනින් දුරස්ත වෙනවා. එයා කවදාවත් ලඟ වෙන්නේ නැහැ. මෙහෙම දේශපාලන සංස්කෘතියක් එක රටක් කොහොමද දියුණු වෙන්නේ? තව මේ රටේ දුරස්ථභාවය වැඩි වෙන්න පටන් අරගෙන. දුරස්ථභාවය වැඩි වෙන්න පටන් ගැනීමට සාපේක්ෂව දේශපාලන අරුල් නිර්මාණය වෙන්න පටන් ගන්නවා. අද රටේ අද තියෙන්නේ දේශපාලන වශයෙන් හරි විසම්මුතික භාවයක්. අපිට මේකේ විපාක විදිහට අර 77න් පස්සේ ආපු අලුත් මැතිවරණ ක්‍රමේ ප්‍රතිඵලයක් විදිහට අපිට නායකයින් නැති වෙන්න පටන් ගන්නවා. දේශපාලන ප්‍රචණ්ඩතාවය ඇති වුණාට පස්සේ නායකයින් දඩිබිඩි ගාලා හැම දේශපාලන පක්ෂෙම දෙවෙනි පෙළ තුන්වෙනි පෙළ මරලා දැම්මා. අපි දැක්ක එක්සත් ජාතික පක්ෂය වෙච්ච වැඩේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙච්ච වැඩේ, උතුරේ යාපනයේදී උතුරේ තරුණයන්ගේ දේශපාලනවල වෙච්ච වැඩේ, අනිකුත් සමාජ අනිත් තරුණ ව්‍යාපාරයන්ගේ දේශපාලනවල සිදු වෙච්ච වැඩේ. අද අපේ සමාජයේ යම් ආකාරයක අකර්මණ්‍ය වෙලා කොච්චරද කිව්වොත් මහා මැතිවරණයකට ගේන්න සිද්ධ වෙනවා, ජනාධිපති වරණයකට ගේන්න සිද්ධ වෙනවා, හිටපු හමුදාපතිවරයා ගේන්න වෙනවා. හරි, ඊළඟ සැරේ මැතිවරණ ගන්න බැරුවම වෙන විරුද්ධ පක්ෂයක ඉන්න නායකයෙක් ගලවලා අරගෙන මෙතෙන් තියාගන්න සිද්ධ වෙලා. රටේ ජනාධිපති වරණයකට රාජ්‍ය නායකයෙක් තමන්ගේ පක්ෂයෙන් හොයාගන්න බැරි තරමටම දේශපාලන වශයෙන් අද වියවුල්ලා. අද අපේ ඔබ කියන නායකත්වයේ පිළිබඳ ප්‍රශ්නේ අද රටේ මතුවෙන්න පටන් අරගෙන. අපි අද කළ යුතු වන්නේ මේ සමාජයේ අද විශාල අසරණභාවයකට පත් වෙලා. අද බලන්න කවුද වග කියන්නේ? අද අපේ සමාජ කේන්ද්‍රීය ප්‍රශ්නයක් කරන් බලමු. අද මිනිස්සු පාරට ගිහිල්ලා එක පැත්තකින් ගෑස් නෑ කියලා ඉස්සපස්සේ. ඊට පස්සේ ගෑස් මිල වැඩි කියලා ආවා. ඊට පස්සේ ගෑස් වෙළඳපළට දැම්මා. දැම්මහම ගෑස් පුපුරනවා කියලා දැන් කියන්න පටන් අරන්. ගෑස් නිසා මේ වෙනකොට ජීවිත 8ක් අහිමි වෙලා. මේ වෙනකොට ජීවිත 8ක් අහිමි වෙලා. කොච්චර ගාණක් තුවාල වෙලා ඉන්නවද? කොච්චර ගාණක් දේපල විනාශ වෙලා තියෙනවද? සමාජය අනාරක්ෂිත වෙලා. සමාජය කිසිම දේශපාලකෙක් ප්‍රතිපත්ති තීරකෙක් මේකට උත්තර දෙන්නේ නැහැ. නිලධාරියෙක් කිසි කෙනෙකු උත්තර දෙන්නේ නැහැ. නිලධාරීන්ම කියනවා මේ ගැන අවබෝධයක් තියෙන දැනුමක් තියෙන නිලධාරීන් ඒ ගැන කරුණු කැහැදුරුවාම ඒ නිලධාරියට යන්නේ කියලා කියනවා. මේ වන විට රාජ්‍ය නිලධාරී මගේ කියවීම හැටියට 15කට වැඩි ගාණක්. මගේ කියවීමට හැටියට සෞඛ්‍ය විශේෂඥවරු ඒ උපදේශක සභාවලින් ඉවත් වුණා. ආර්ථික උපදේශකවරු ඒ උපදේශක සභාවලින් ඉවත් වුණා. වියලේ මණ්ඩල සභාපති එතනින් අයින් වුණා. ළමා ආරක්ෂක අධිකාරී සභාපති එතනින් අයින් වුණා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ විශේෂඥවරු බර ගාණක් එතනින් අයින් වුණා. ලේකම්වරු 5 දෙනෙක් 6 දෙනෙක් ඉල්ලා අස්සලා තියෙනවා. සංවිධියා කාර්යාලය ලේකම්තුමා ඉල්ලා අස්සලා තියෙනවා. රටේ වගකීම් යුතු පරිපාලන නිලධාරීන්ට අවංකව වැඩ කරන්න ලෑස්ති වෙනකොට ප්‍රතිපත්තියක් ගැන ඉදිරිපත් කරනකොට දේශපාලකයා සහ ප්‍රතිපත්ති තීරකයා අතර ගනුදෙනු බේර ගන්න ගියාම ඒ නිලධාරියට යන්න බැරිලා තියෙනවා. රටේ මැතිවරණයේදී කිව්වේ අපි උගතුන්ගේ සහිත රාජ්‍යයක් හදනවා. උගත්තු සහිත පාලනයක් හදනවා. පාර්ලිමේන්තුවට ගිහින් බලන්න මොනවද පාර්ලිමේන්තුවේ කතා කරන්නේ කියලා.
පාර්ලිමේන්තුවේ දෙවෙනි පෙළ තුන්වෙනි පෙළ മന്ത്രിවරු කතා කරන දේවල් අරන් බලන්න එක മന്ത്രിවරයෙක් ඇවිල්ලා යාපනෙන් උතුරුමැද පළාතෙන් ඇවිල්ලා එයා කියන අයවැල්ලිය කෙනෙක්ට තියෙන එකම උත්තරේ තමයි නැවත මූද ගොඩ කරලා එතන සත්තුවත්තක් දාලා සත්තුන්ට විදේශිකයන්ට සත්තුවත්ත පෙන්වන්න දෙන්න. ඕන්න විනිමය උපයන්න ඒක තරුණ මේ අලුත් മന്ത്രിවරයෙක් කියන යෝජනාව. තවත් മന്ത്രിවරයෙක් අසභ්‍ය අශ්ලීල වචන පාවිච්චි කරලා മന്ത്രിතුමියන්ට අපහාස කරනවා. මේ සමාජය කොහාටද ගමන් කරන්නේ? මේ පාර්ලිමේන්තුව රැස් වෙන්න දවසකට මිලියන 10කට වැඩි ගණක් විදන් වෙනවා. දැන් තහනම් වෘත්ති නීතිගත කරන්න යනවාද? තහනම් වෘත්ති නීතිගත කරන්න ඕනේ කියලා කියනවා. තහනම් ද්‍රව්‍ය මත්ද්‍රව්‍ය නීතිගත කරන්නයි කියලා කියන යෝජනා කරනවා. සමාජයේ ගත කරන්නට රටේ ගොවීන්ට සහනාධාර නැහැ, බිත්තර වී නැහැ, පොහොර නැහැ, ජලය හරියට කළමනාකරණය වෙන්නේ නැහැ, නිෂ්පාදනය කරපු එකනට විකුණ ගන්න ක්‍රමයක් නැහැ, විකුණ ගන්න ගිය වෙලෙන්දන්න තමන්ට ඕන විදිහට ක්‍රියාත්මක වෙනවා, ගැසට් පිට ගැසට් ගහනවා. මේ එකකටවත් උත්තර දෙන්න දේශපාලකයට උත්තර පුළුවන් කමක් නැහැ. ආණ්ඩු පක්ෂයත් එකයි විරුද්ධ පක්ෂයත් එකයි. විරුද්ධ පක්ෂය මොනවද කියන්නේ? විරුද්ධ පක්ෂය උද්ඝෝෂණ කරමින් ඉන්නවා. උද්ඝෝෂණ කරන්න පුළුවන්, සටන් පාට කියන්න පුළුවන්, ඉල්ලීම් ඉල්ලන්න පුළුවන්. විකල්ප විසඳුම් සඳහා ප්‍රවේශ අවශ්‍යයි. ජනතාව බරපතල අසහනතාවයකට පත් වෙලා තියෙනවා. මේ කාරණාව අපි සාකච්ඡා කිරීම අවශ්‍යයි. පැහැදිලි. ඒ කියන්නේ මේ සුවපත් භාවය, ඒ කියන්නේ දැන් අපි මේ කාරණේ හරි වැදගත් වෙයි. අපි මේ විදින ගැහැට සහ කම්කටොළු වලින් අත්මිදීම සඳහා 066 22 83 68 89 අපි යන අමතුමකට අයබෝන්. ජයරත්න මහත්මයා දැදිගමින් ඔබ අපිට කතා කරන්නේ අයබෝන්. කතා කරනවා අයිබෝන් මේ දෙපළවේ නාන්න වෙන්නේ ඇත්තම කියතොත් දැන් මේ කුෂිකර්ම ඇමති ඉවරයිලා කියනවා මෙච්චර ගාණක් රටේ මේ අක්කර ගාණක් වැඩ කරලා තියෙනවා කියලා. ඒ වුණාට ඒ කියන්නේ අක්කර මිලියන සාමාන්‍යයෙන් ලක්ෂයක් දෙකක් තමයි වැඩ කරලා තියෙන්නේ. නිලධාරීන් චක්‍රලේඛන ඉදිරිපත් කරනවා මේවා දිනු කරලා තියෙනවා කියලා. ඒ නිලධාරී පොහොර ටිකක් තිබුණා ගන්නවා, තෙල් ටිකක් තිබුණා ගන්නවා, ආධාර ටිකක් ගන්නවා, ගොවින්ද මොකවත් නැහැ. ඒ වගේම තමයි මේ දැන් මේ රටේ තියෙන තත්ත්වය ඇටියට ලෝකයේම අදුරදර්ශී පාලනයගේ අදුරදර්ශී පාලකයාට ලැබෙන සම්මානයක් ලැබෙන්න යනවා මේ තත්ත්වය ඇටියට. රට විකුණලා තමයි දැන් මේ ජීවත් වෙන්නේ. විදේශීය රටවල ඉන්න අපේ සේවකයින්ගෙන් ඒ පඩි වලින් තමයි දැන් ඩොලර් රුපියල් ගන්නන්නේ. රට විකුණලා ඉවරලා ඒකේ අපි ගිහිල්ලා ඉවරලා මේකේ ජීවත් වෙන්නයි හදන්නේ. ඒ වගේම තමයි මේ තියෙන තත්ත්වයේ හැටියට පංච බල වේගයම දැන් විනාශ වෙලා තියෙන්නේ. ඉතින් අපට හරියට ගණන් නැහැ. ඊට පස්සේ දරුවෙක් දෙනවා නම් මීනැසි එළවැසියෙකුත් එක්ක දෙන්න ඕන. මොකද කිරිකිස් නැහැනේ. ඉතින් ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. රට ඉතාම දුර්විධ තත්ත්වයට එන්නේ. මට හිතෙන්නම් කියන්න බෑ මේ අවුරුදු දෙක තුන අතරත සමාල්ලාවට මේ ඇදෙන සංඛ්‍යාව එකතු කරන්න වෙනම වාහන දාන්න වෙන සත්‍යයක් වෙනවා. ඔව් බොහොම ස්තුතියි. මගේ ජීවිතයේ ඇටියට දැන් 83ක් වෙනවා. මේ 73ක් වෙනවා. මේ ජීවිතේට දැක්ක කල් තියෙන තාම අසීසි. මේ කොවිඩ් පාලනයක් නෙවෙයි දැන් තියෙන්නේ. එක ඇමතිවරු එක්කෙනෙක් ගේනවා විදේශී රටවලින් කොවිඩ්. බොහොම ස්තුතියි. ඔව් අතරම බොහෝ දෙනෙක් දුරකථනය ඇමතුමේ දුරකථනය රැඳෙන්නවා. මේ බොහොම ස්තුතියි ඔබතුමන්ට. අපි යනවා නැවත තවලාවක් කැලේට දයාරාවනගොඩ මහත්තයා ඔබයි අපිට කතා කරන්නේ අයබෝන්. අයබෝන් තෙරුවන් සරණයි. ඔව් තෙරුවන් සරණයි. මේ මගේ අදහස් මම යොමු කරන්නේ අපේ ලක්ෂණ මහත්මයාට. මහත්මයා ඇත්තටම දැන් මෙච්චර කල් අපි දැක්කේ පොරොන්දු කියන්නේ මේ ඇත්තටම මේවා දෙනවා කියන දේ හැරවනට දේශීය නිෂ්පාදනය මේ රටේ ඇති කරලා ඒ ඔස්සේ අපේ ආදායම වැඩි කර ගැනීම හා රැකියාව උත්පාදනය කර ගැනීම ගැන ඇයි මේ දේශපාලනඥයෝ කතා කරන්නේ නැත්තේ? ඇත්තටම මේක මම හිතනවා ඔබතුමාට වැදගත් ඒ ඔබතුමාත් පක්ෂයක මහලේකම්වරයෙක් වශයෙන් හිටපු නිසා ඉතින් ඔබතුමාලටවත් මොලේ නැද්ද? මම මේකේ කොට ඔබතුමා මහා සම්ගමනාප වෙන්න එපා. ඒ වගේ දේවල් කියන්න එපා කියලා මේ දේශපාලනඥයින්ට දැනුවත් කිරීමක් කරන්න. බොහොම ස්තුතියි තෙරුවන් සරණයි. ඔබ ස්තුතියි. අපි එතුමාගේ අවස්ථාවේදී අප උත්තරයක් දෙනවද? මෙතුමාගේ අවස්ථාවෙන් පසු ඔබතුමාට අවස්ථාවක් දෙන්නම්. දයාරාවනගොඩ මහත්මයා සංවාදය හා සමග රැඳෙනවා කියලා අපිට විශ්වාසයක් තියෙනවා. 066 22 83 68 89 දැන් වෛද්‍ය සුමිත් මහත්මයා දැන් අපිට දැන් මහජනයා නිශ්චිත භූමිකාවක් ඔහුට තියෙනවා මේ රට ගොඩනැගීම වෙනුවෙන්. ඔහුගේ ජීවන තවත්
තත්ත්වය කොහොමද පවත්වාගෙන යන්නේ? දැන් මේ උත්සව සමය වුණත් මිනිස්සු අනවශ්‍ය කලබලයක් ඇති කරලා මේ මහා වෙළඳ පොලකට ඇදිලා දාපුවාම මේ ආහාර පාන මේ දක්ෂිණාංශික මනෝභාවය මේ ධනවාදී රටවල තියෙන මනෝභාවය ජනතාව තුළ ඇති කරලා ඔවුන් මේ උගලට අහු කරලා දැන් ඔවුන් සහභාගී කරලා තියෙන පක්ෂවල සටන් වලට. දැන් ඔවුන් කතා කරන්නේ ලොකු ප්‍රශ්න කතා කරන්නේ. හැබැයි දැන් මේ මහජනයා නිශ්චිතව ඔවුන්ව දැන් අපි දන්නවා සුබසාධාරණ රාජ්‍යයක් ඇතුළේ ජනතාවට වෙන්න ඕන බොහෝ දේවල් ටිකක් තියෙනවා. උන්ගේ අධ්‍යාපනයේ සෞඛ්‍ය දැන් ඒ බඳු කාර්යයන් ඉෂ්ට නොකර දැන් මේ මහජනයා ඇතුළේ අනවශ්‍ය කලබලයක් ඇති කරලා ඔවුන්ද මේ දේශපාලන කෝලහලයකට මැදි කරන තියෙනවා. මේක යහපත්ද? දැන් ඉස්සරහට දැන් මේ අපේ නිවැරදි පැහැදිලි කර ගැනීම කියවීම වලට මේක බාධාවක් නෙවෙයිද? දැන් මහජනයා දැන් කතා කරන්නේ ටිකක් කොහොමද අපිට මේක විසඳ ගන්න? මම උදාහරණ දෙකක් කියන්නම්. දැන් අපි මේ රටේ බලශක්ති පිළිබඳව අපිට අනන්‍ය වූ අපිට අපේ බලශක්ති ක්‍රමවේදයක් තියෙන්න ඕන. ඒතර බලශක්ති කියලා ගත්තාම උදාහරණයක් ගත්තොත් අපි දැන් උයන කියන වැඩේ. ඒතර මේ උයන පිහන වැඩේ ඒ බලශක්ති ස්වාධීනත්වය ගෙදරට ස්වාධීනත්වයක් තියෙන්න ඕන, ප්‍රදේශ ස්වාධීනත්වයක් තියෙන්න ඕන, රටට ස්වාධීනත්වයක් තියෙන්න ඕන. ඒතර අපේ ගෙවල් වල රස්නේ නම් මේ විදුලි පංකාවක් දාගන්න එක, ඊට පස්සේ ගෙයක් හදනකොට සිසිල ඇති විදිහට හදනකොට මිනිස්සු එහෙම මුලින්ම ප්ලෑන් කරනවා. ඒතර අවශ්‍යතාවය. ඒතර දැන් මේ උයා පිහාගෙන කණ එක විකල්ප බලශක්ති බොහෝ දේවල් තියෙද්දි අපි දන්නවා එක්තරා කාලයක මේ ගොවිතැනත් එක්ක සතා සීපාව හදන බයෝගෑස් හදපු ජීව වායු හදාගත්තු එක. එතකොට ඒ විතර නෙමෙයි ලංකාවේ ඉන්නවා මේ වැසිකිළියෙන් ජීව වායු ගන්න විදිහට මේ හදන ප්‍රමාණය එක පැත්තේ. ඊට පස්සේ කාර්යක්ෂම මේ දහනය සඳහා ලිප් වගේ දේවල්. ඒවා එක්තරා කාලයක අපි මේ ප්‍රචලිත කරගෙන ආවා. එතකොට දර අඟුරු ඊට පස්සේ අපි මේ වෙනත් කාබනික ද්‍රව්‍ය දේවලින් හදන දේවල් ඒ කාර්යක්ෂම පාවිච්චි කරන දේවල් ආවා. එතකොට එහෙම තිබිච්ච රටක ඒක අපේ ගමේ දර තියෙන තැනටත් රාජ්‍ය අනුග්‍රහය යටතේ ආනයනික මේ වායුව රටේ ඉතා කෙරවලේම දර තියෙන ගෙදරටත් ගිහින් දෙන විදිහටත් ඒක භාවිතා කරන්න ඒක මේ බොහොම දුම් නෑ ඒකේ දැලි නෑ කියන එක මානසිකත්වෙමට ඉතාමත්ම දුප්පත් පුද්ගලයාගේ ගෙදරටත් මේක ගෙනියන්න ක්‍රමවේදය සැලසුවා. ඒක අනවශ්‍ය ලෙස ඒක කෙරුවා. එතකොට මේ අද මිනිසුන්ට මේක අත්‍යවශ්‍ය සාධකයක්. ඒතර මේ වගේ අරුබුදයක් ආවට පස්සේ අද වෙච්ච දේ දන්නවා නේ? බාර් 7ට අඩුවෙන් මේ පීඩනය තියාගන්න පුළුවන් විදියට තිබිච්ච මේ ගෑස් වර්ග ප්‍රමාණයක තියෙන අනුපාතය වෙනස් කෙරුවාට පස්සේ ඊට එහාට ගියාම ඒ ගෑස් අනුපාතයේ හැදෙන ඇතුලේ තියෙන පීඩනය ඒක පාලනය කළ හැකි රෙගුලේටරයක් දෙන්නේ පැහැදිලි කරන්නේ නැතුව සද්ද නැතුව ඒක දාලා තිබ්බහම ලාභය සඳහා දැන් මේ පුපුරලාගෙන යනවා. දැන් මිනිස්සුන්ට ඊට පස්සේ ඒකත් එක්ක ලෝක අර්බුදයත් එක්ක ඇතුළේ ගෑස් මිල වැඩි වීමත් එක්කත් අනිත් අර්බුද සහ ගෑස් ප්‍රධාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. හැබැයි මිනිස්සු ගෑස් දියව් කියලා කෑ ගහන්න වෙලා තියෙනවා මිසක් විකල්පයක් හොයාගන්න අවස්ථාවක් හැදිලා නැහැ. මම මේ කියන්නේ නැහැ කොළඹ නගරයේ තියෙන තට්ටු ගෙදරකට මේ දරලිප් ගෙනියන්න කියලා. හැබැයි මේ අපේ ගමේ දරලිප හදන්න පුළුවන් කෙනාටත් අද දර කෑල්ලක් අහුල ගන්න බෑ. ඒ මානසිකත්වයක් නැහැ. එතන මම දැක්ක අර මේ රූපවාහිනිය වලට ඇවිල්ලා මැද වයසේ වයසක අම්මලා අපේ දරුවන්ට කිරිපිටිට ගතුව මැරෙයි. කිරිපිටි දියව කියලා. එතන මේ කිරිපිටි කියන මේ එක එක්තරා කාලයක මේ රටේ දේශපාලනඥයෝ විසින් සහ සමාගම් විසින් කිරිපිටි කියන්නේ අත්‍යවශ්‍ය ආහාර ලයිස්තුවට එකතු කෙරුවා. කිරිපිටි ආනයනික හුරු කරා අපි. හුරු කරා ඊට පස්සේ අත්‍යවශ්‍ය ආහාර වර්ග කෙරුවා. ඊට හැම රජයකටම මේ අර ඡන්දෙන් ඉස්සෙල්ලා ඒගොල්ලෝ සලකනවා ඇති. හැබැයි ඡන්දෙන් පස්සේ හැමදාම මිල වැඩි කර විශාල ලෙස මේ බොහොම මේ රූපවාහිනිය වල මේ දැන්වීම් දමලා මෙහෙම අනවශ්‍ය ලෙස සහ අවිචාරවල ලෙස දාලා ජනතාව එකට හුරු කෙරුවා. ඇත්තටම ඒක නිකන් ඒකට ඇබ්බැහි කෙරෙව්වනේ. ඒතර එහෙම ඇබ්බැහි කරපු සමාජයකට කිරිපිටි ගන්න නැති වෙනකොට බත් නැතුව ජීවත් වෙන්න පුළුවන් කිරිපිටි නැතුව ජීවත් වෙන්න බෑ කියන තත්ත්වෙට
ජනතාව පත් වෙලා තියෙනවා. එතකොට මේ ජනතාවත් ඉන්නේ මේ විසූක දස්සන ලෝකයේ අතරමං වෙලා. ඔවුන් සහභාගී කරගන්න. ඔවුන්ව සහභාගී කරගෙන. ඒක නිසා මේ ජනතාව හැමගේම මේ සූරා කන මේ ලෝකේ අපිව දැනගෙන සූරා කනවා ඒ වගේ අරින්න. ඒ වගේම අපි නොදැනෙන්න මේ අපි භාවිතා කරන ටීවී මොනවාද එකෙන් අපි භාවිතා කරන ජංගම දුරකථනයෙන් මහා සමාගම් කොච්චර මුදල් හොයනවාද කියන එක දන්නේ නැහැ. මම හිතන්නේ බොහොම වටිනා කතාවක්. දැන් ජීවිතේ ලෝකේම පුහුණු දිශාගත වෙලා තියෙනවා මේ අල්පේච්ඡතාවය. දැන් අපිට මේ තරම් ඇඳුම් ඕනද? මේ තරම් ආහාර ද්‍රව්‍ය ඕනද? දැන් සමහර විට අපිව ඊටාම කුඩා මිනිසුන් බවට පත් කරලා තියෙනවා. අපි මහා පරිසර පද්ධතියක් ඇතුලේ ඒ සම්පත් වල උරුමය මත අපි හිටගෙන ඒ සම්පත් වල නෙවෙයි අපේ ජීවිතේ ගැට ගහන්නේ කොහේ හරි සමාගමක ආහාර පාන සංස්කෘතියක් ඇතුලේ. ඔවුන්ගේ නිෂ්පාදන සංස්කෘතියක් ඇතුළේ. ඉතින් පව් මේ මිනිසා කුඩා කර වහලෙකු ලෙස මේ ලෝකයට අපි සම්බන්ධ කර ගැනීම හොස්සේ. අපිට දැන් මේක ඇතුලේ නිර්මාණය වෙන්නේ නැවතත් මේ යලි අපේ නිදහස පිළිබඳව නව සටනකට අපි ආරම්භ කළ යුතුයි. සටනකටයි මේ අපි මේ පෙරමන් තරන්නේ. විශේෂයෙන්ම මේ ක්‍රමයේ පීඩාව විසින් තමයි අර්බුදයේ විසින් තමයි ආපහු අපිට නිදහස් අවශ්‍යයි කියලා යලි දැනෙන්න පටන් ගන්න. ඉතින් දැන් මේ වෙලාවේ අපි බොහොම බරපතල පීඩාවන් වල ඉන්නවා. ඉතින් ආහාර ප්‍රශ්නය, නිෂ්පාදන පද්ධතියේ ප්‍රශ්නය, මේ තියෙන සම්පත් අලෙවි කිරීමේ ප්‍රශ්නය, ජාත්‍යන්තර අතපෙවීම, මැදිහත් වීම, ඉන්දියාව, චීනය, ඇමරිකාව මේවා සම්බන්ධව අපිට ටිකක් වෙන කියවීමක් ගත්තොත් මොහොතකට නිර්පාක්ෂික වෙලා අපි. දැන් එතකොට තමයි අපිට මේක ටිකක් යථාර්ථයට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඔබ එක්වන්නේ නිනාද සජීවී සංවාදයේ සමගයි අද කතාබහ වත්මන් දේශපාලනයේ විකල්ප ක්‍රමෝපාය තිබේද කියන කාරණේ. ක්‍රමෝපාය පිළිබඳව අපි වැඩිපුර අවධානයට ලක් කරන්නේ. රැඳෙන්න අප සමග අපි යනවා තවත් විරාමයකට. ඔබ නැවතත් නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. වත්මන් දේශපාලනයේ විකල්ප ක්‍රමෝපාය පිළිබඳව කතා බහ කරන්නේ. 066 22 83 689 අපි ඔබට සම්බන්ධ වෙලා ඉන්නවා. අපි යනවා කෑගල්ලට. වීරසිංහ මහත්මයා අයබෝන්. අයබෝන් සර්. ඔව් අපි ඔබගේ ගැටලු යොමු කරන්න. මම සර් මේ අපේ අර හිරු මහාචාර්යතුමාට කතා කරන්න කැමතියි. ඔව්. මේ ඔබතුමාගෙන් මම අහන්න කැමතියි හිටපු මාලිකන්තුමනි ශ්‍රී ලංකා ජනපක්ෂයේ ඉදිරියේදීත් මේ ආණ්ඩුව සම්බන්ධයෙන් වැඩ කරගෙන යනවද නැත්නම් මේ ඉක්මනින් මේ අයින් වෙලා වෙනම දේශපාලන ගමනක් යනවාද කියලා ඔබතුමාගෙන් අහන්න කැමතියි. හරි බොහොම ස්තුතියි ඔබට 066 22 83 689 වීරසිංහ මහත්මයා ඊට පස්සේ මට ඊට ඉස්සෙල්ලා උත්තර දෙන්න තියෙනවා තාවකාය තලව කැලියේ දයා රාවණගොඩ මහත්තයාගේ ප්‍රශ්නෙට. එතුමා මුලින් ඇහුවා මේ නිෂ්පාදන ආර්ථිකය පිළිබඳ කතිකාව. ලංකාවේ නිෂ්පාදන ආර්ථිකය පිළිබඳ කතිකාව සැබවින්ම ආරම්භ වෙන්නේ 1970 දශකයේ. මේ රටේ රාජ්‍ය ව්‍යවසායකත්වයේ යටතේ පෞද්ගලික නිෂ්පාදන කටයුතු විතරක් නෙමෙයි පෞද්ගලික අංශය යටතේ. මේ රටේ මෝටර රථ කර්මාන්තයක් නිෂ්පාදනයේ ආරම්භ වුණේ, මේ රටේ ස්කූටර් කර්මාන්තයක් ආරම්භ වුණේ, මේ රටට වුණ පැල්පෙනිත්තේ සිට සෙසු ද්‍රව්‍ය පැන්සල මේ පෑම් පැන්සල් තීන්ත මේ නිෂ්පාදනය කිරීම ආරම්භ වුණේ ලංකාවේ කර්මාන්ත යුගය ආරම්භ වුණේ, නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භ වුණේ, අත්‍යන්ත රෙදි කර්මාන්තය ආරම්භ වුණේ මේ යුගයේදී. අවාසනාවකට මේක 77න් පස්සේ තව වේගයෙන් අද වෙනකොට විතැන් වෙලා තිබෙනවා. නැවත මේවා පුනරුත්ථාපනය කිරීම. අවාසනාවකට 77න් පස්සේ බිහි වුණු ආණ්ඩු යටතේ පිගන් සංස්ථාව ඈවර කරලා තියෙනවා, තුනිලෑලි සංස්ථාව ඈවර කරලා තියෙනවා, කපු සංස්ථාව ඈවර කරලා තියෙනවා, ටයර් සංස්ථාව ඈවර කරලා තියෙනවා, ලෝහ භාණ්ඩ සංස්ථාව ඈවර කරලා තියෙනවා. නැවත ඒවා ස්ථාපිත කිරීමට නැවත අලුතෙන් පණක් ගේන්න අවශ්‍යයි. පසුගිය කාලෙක තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව යටතේ වියලේ මණ්ඩලය ඈවර කරාට පස්සේ නැවත වතාවක් ඒක ස්ථාපිත කරන්න ආයෙ නැවත පණක් ගේන්න සිද්ධ වුණා. මේ කාරණා එසේ තිබියදී නැවත ඔබ ඊටාම පැහැදිලිව කිව්වා වගේ කර්මාන්ත යුගයක්, නිෂ්පාදන යුගයක් ආරම්භ කරන්න අවශ්‍යයි. මොකද මේ රටේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර මුළු ලෝකේම ආර්ථික විද්‍යාඥයෝ පිළිගන්න කාරණාවක් තමයි ආදායම් බෙදී යාම හැකිතාක් දුරට අවම කළ හැකි වන ප්‍රධාන ක්‍රියාමාර්ගය වන්නේ පුළුවන් තරම් සුළු හා මධ්‍ය පරිමාණ වෘත්තීන් ක්‍රියාමාර්ග නිෂ්පාදන හා සේවා කටයුතු පුළුල් කිරීම. අපේ රටේ ගොවීන් වෙන්න පුළුවන්, නිෂ්පාදකයන් වෙන්න පුළුවන්, සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන් නව සොයාගැනීම් කරන අය වෙන්න පුළුවන්, වගාකරුවන් වෙන්න පුළුවන්. මේ සියලු දෙනාම ඉහළ ගණයේ ප්‍රමිතියට යොදවමින්
මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලට සම්බන්ධ කරන්න අවශ්‍යයි. ඒ සඳහා වැඩසටහන් සම්පාදනය කරන්න අවශ්‍යයි. මා පෞද්ගලිකව දැනගත් තමයි ඉදිරි කාලේ අපි නායකයින් වෙනුවට වැඩසටහන් ඒවා ප්‍රතිපත්ති නෙවෙයි, ලේඛන නෙවෙයි, ලියවිලි නෙවෙයි, අරව කරනවා, මේව කරනවා, ඒව කරනවා නෙවෙයි. වඩා යහපත් ලෙස මේ රටේ සාමාන්‍ය ජනතාවට නිදහස, සතුට, ප්‍රීතිය, ආස්වාදනය, වින්දනය මෙහි අර්ථය ලැබෙන්නේ කුමක්ද? ඉතා සරල උදාහරණයක් කියන්න. 1956ට පෙර බණ්ඩාරනායක යුගයට පෙර මේ රටේ තිබිලා තියෙන්නේ ලොරි බස්. පරණ මිනිස්සු, පරණ වැඩිහිටිය අය මේක දකිනවා. ලොරි චැසියකට ගහපු විවෘත වටේ ආවරණය රහිත වූ බස් තමයි ගමන් කරලා තියෙන්නේ. ඉඳලා හිටලා තාමත් ඒ බස් ඉඳලා හිටලා මේ සිහිවට ඇන්ටික් බස් වගේ තාම දුවන තැන් වල මේ පරණ සිහිවටන නිර්මාණ විදියට, නිෂ්පාදන විදියට. මේවා වෙනුවට බණ්ඩාරනායක මහත්තයා ජනහතු කළේ ලෝකයේ ඒ කාලේ තිබුණු ඉතාමත්ම නවීන බෙන්ස් බස්. කියන්නේ බෙන්ස් රථ මගීන්ට ගමනාරම්භයේ සිට ගමනාන්තය දක්වා ගමන් කිරීමේ පහසුව දැනෙන ආකාරයේ බස්. බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ඉස්සරහා තියලා තියෙනවා පළවෙනි ජනහිතකරු බස් රථය. මේක අදටත් නූතන බස් රථයක්. ලෝකේ දියුණුම රටවල මගින් ප්‍රවාහනය කරන්නේ මේ වගේ බස් රථවල. අද අපේ රටේ 99%ක්ම බස් රථ තියන්නේ මගී ප්‍රවාහන බස් රථ කියන්නේ ලොරි චැසියට. ලොරි චැසිය හදන්නේ ගල්, වැලි, සිමෙන්ති, ගල් ගඩොල් ගෙනියන්න පුළුවන්, ලී ගෙනියන්න පුළුවන් විදියට තමයි ඒක චැසිය හදලා තියෙන්නේ. ඒ චැසිය මත බොඩියක් ගහනවා, සීට් ගහනවා. මේක මත තමයි ගමන් කරන්නේ. මගීන් ගමන ආරම්භයේ සිට ගමනාන්තය දක්වා ගින් ආවම ඒ මිනිහට ඇඟ රිදෙනවා. ඇඟ වෙහෙසයි. නමුත් දේශපාලකයෝ යන්නේ, ප්‍රභූවරු යන්නේ, නිලධාරීන් යන්නේ, ව්‍යාපාරිකයෝ යන්නේ අන්න ඒගොල්ලන් යන්නේ මගීන්ට ගැලපෙන වාහනවල. මගීන්ට ලෝකේ දියුණු රටවල් වල දේශපාලකයෝ යන්නේ මගීන්ට ගැලපෙන වාහන, ඒ අයට ගමන් කරන්න පහසු වාහනවල, මගීන් ගමන් කරන්නේත් ඊට ගැලපෙන වාහනවල. ඒගොල්ලන්ට ගමන් මහන්සිය දැනෙන්නේ නැහැ. යම් ආකාරයක වෙහෙසකර පීඩාභාරී භාවයක් දැනෙන්නේ නැහැ. එංගලන්තයට ගියාද, ප්‍රංශයට ගියාද, රුසියාවට ගියාද, චීනයට ගියාද ලෝකේ මගී ප්‍රවාහන බස් රථ, මගී ප්‍රවාහන දුම්රිය සේවාවන් එවැනි විදියට සකස් වෙලා තියෙනවා. අපේ රටේ මගියට ගමන් මගේ ආස්වාදනය කියන එක ලැබිලා තියෙනවද? ඉවක් බවක් නැතුව වෙහෙසකාරී ලෙස ඔහු ගමන් කරන්නේ. බස් එකේ යන හැටි බලන්න කොහොමද එල්ලිලා, ඉර වෙලා, තෙරපිලා, පස්සේ ගමන් කරලා බැසට පස්සේ හිතෙනවා මම කොච්චර විලි ලැජ්ජා ඇතුවද මම ගමන් කළේ කියලා. ඒ තරමටම පොදු ජන ප්‍රවාහන සේවාවන් බිඳ වැටෙනවා. අපට අපේ රටේ දේශපාලන සංස්කෘතිය හදන්න ඕනේ මෙන්න මේ විදියට. දේශපාලකයට හොඳ වාහනයක් යන්න පුළුවන් නම් ඇයි මගියට යන්න විදියට හදලා දෙන්න බැරි? ප්‍රතිපත්ති තීරකයට යන්න හදලා දෙන්න බැරි? නිලධාරීන්ට යන්න පුළුවන් නම් ඒ විදියට ගැලපෙන විදියට සකස් කරලා දෙන්න බැරි? එහෙම නැත්නම් මේ දෙක අතර සමාන්තර භාවයක් ඇති කරලා දෙන්න පුළුවන්. ලෝකෙ කිසිම රටක මම දැකලා නැහැ වෙනම නිලධාරීන්ට, දේශපාලකයින්ට, මගීන්ට කියලා වෙන බස් රථ, වෙන මගී ප්‍රවාහන සේවාවන්. මම විදේශ රටවල දැකලා තියෙනවා. මම දැකලා තියෙනවා සමහර රටවල බොහෝ රාජ්‍ය නායකයෝ බස් රථවල කියන්නේ දෙවෙනි පෙළේ ඇමතිවරු මට්ටමේ අය බස් රථවල ගමන් කරනවා. පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට්. අපේ රටේ එහෙම එකක් තිබෙනවද? එහෙම වුණා නම් අඩු ගානේ බස් රථවල තියෙන ගැටලුව නිර්මාණය කරගන්න පුළුවන්. මම දැකලා තියෙන 1970ට පෙර දේශපාලකයෝ දුම්රිය මාර්ගය ගමන් කරනවා. බස් රථවල යන දේශපාලකයෝ මට මතක් වෙනවා. තාමත් ගාල්ල ප්‍රදේශයේ මිනිස්සුන්ට මතකයි දහනායක මහතා බස් රථයෙන් කෝච්චියෙන් යනවා. මම දැකලා තියෙනවා හෙක්ටර් කොබ්බෑකඩුව මහතා දුම්රියෙන් ඇවිල්ලා කඩු ගන්නාවේ බස් එකෙන් කඩු ගන්නාවේ ස්ටේෂන් එකෙන් බහැලා තමන්ගේ වාහන නැගලා යනවා. මම දැකලා තියෙනවා නියෝජ්‍ය ඇමති නයින මරික්කාල් මහත්තයා මම විශ්වවිද්‍යාලේ යන කාලේ එතුමා කොළඹට ඇවිල්ලා එතුමාගේ නිල වාහනේ කොළඹින් ආවට පස්සේ එතනින් මුදල් අමාත්‍යාංශයට යන කාර්යය මම දැකලා තියෙනවා. මේ තමයි යහපත් දේශපාලන සංස්කෘතියක් තියෙනවා එක කියන්නේ. දේශපාලකයයි පාලකයේ මහජනතාවයි විතැන් වෙලා දුරස්ත වෙන්න රටේ පාලනය කඩා වැටිලා, රටේ නිෂ්පාදන ක්‍රියාවලිය කඩා වැටිලා, රටේ අධ්‍යාපනය කඩා වැටිලා. මම හිතනවා මේ කාරණාව සමග මට උත්තර දෙන්න අවශ්‍යයි. අපේ කෑගල්ලේ මන්ත්‍රීතුමා කිව්ව අපේ අපේක්ෂක අපේ අසන්න අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න අවශ්‍යයි. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මම දේශපාලනය කතා අද මම මෙතෙන්දී ඍජුව දේශපාලන පක්ෂය ගැන කතා කරනවට වඩා මම හිතුවේ පුළුල් සමාජ කතිකාවක් ඇති කරගන්න. ඒ ප්‍රශ්නේ ඇහිම ඉතාම නිවැරදි. මේ වෙනකොට රටේ මතුවී තියෙන බරපතල කතිකාවන්, බරපතල ගැටලු හමුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පහළ මට්ටමේ සියලුම සමාජිකයින්, සියලුම ක්‍රියාකාරකයින්, සියලුම ප්‍රතිපත්ති තීරකයින් වම් මට්ටමේදී ඉහළට පීඩනයක් එල්ල කරනවා. වහාම ආණ්ඩුවෙන් අයින් වෙන්න. විසඳහා වෙන ක්‍රියාමාර්ග වලට යන්න.
වෙන විකල්ප සංවිධාන කටයුතු වලට මැදිහත් වෙන්නේ කියලා. ඒ අනුව මේ වන විට පක්ෂය ගම් මට්ටමේ බිම් මට්ටමේ සංවිධාන කටයුතු ස්වාධීන වීමේ කටයුතු ආරම්භ කරන විතරක් නෙවෙයි රටට ගැළපෙන සංවර්ධන වැඩසටහනක් ඉදිරිපත් කිරීම අවශ්‍යයි කියලා අපි හිතන්නේ. අපි එළියට එනවා නම් ඒ වැඩසටහන සකස් කරන්න අවශ්‍යයි. ඒ කතිකාවට ඔබ එකතු වෙන්නයි කියලා අපි ආරාධනා කරනවා. ඔබ බලාපොරොත්තු වෙච්ච උත්තරේ ලැබෙන්නේ නැති දැන් මේ ආණ්ඩුවෙන් බැහැලා එළියට යනවා හෝ ආණ්ඩුවෙන් වෙනම ගමනක් යනවා කියනකොට දැන් ආණ්ඩුව ජනතාවගෙන් ඉවත් වෙනවා. දැන් සුමිත් මහත්මයා දැන් ජනතාවගේ මිල පාලන වලින් ඉවත් වෙනවා. දැන් අපි දන්නවා දැන් නිෂ්පාදන පද්ධතියක් ඇතුලේ අපි කලිනුත් කතා කරලා තියෙනවා රජය තමයි මිලදී ගන්න බවට පත් වෙනවා. අපි දන්නවා ජාතික කිරි ප්‍රශ්නය වෙනුවෙන් ජාතික කිරි මණ්ඩලය කියලා එකක් අපිට තිබුණා. වී අලෙවි මණ්ඩලය තිබුණා. වී ප්‍රශ්නේ දිගටම ඇදෙන එකක්. ඒතකොට දැන් අපි දැන් මේ රාජ්‍ය වගකීමෙන් අයින් වුණාම පෞද්ගලික අංශයට හෝ කිසියම් මේ වෙන තැනකට අනියත බලයක් යනවා. මහජනයා පීඩාවට පත් කරන්න මිලෙන් හෝ භාණ්ඩේ අපි කියමු තත්වයෙන් කියලා. එතන තත්වයෙන් බාල මිල අධික වෙළඳපොළක් ඇතුලේ ජනතාවට අත්‍යවශ්‍ය නොවන දේවල් ඔවුන් මත පටවලා ඔවුන් තවදුරටත් සූරා කැමරට ගොදුරු වෙනවා. මේකට ආණ්ඩුවකට බෑ මේකෙන් අයින් වෙන්න. දැන් සුමිත් මහත්තයා දැන් මේ පෞගේ කාලේ මේ තාම නරක කාරණා කිහිපයක් සිද්ධ වුණානේ. රජය මේ ප්‍රධාන විශේෂයෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හෝ අත්‍යවශ්‍ය භාණ්ඩවල පවා මේක ඉතාම නරක ලක්ෂණයක්. දැන් මේකට මොකක්ද අපිට දැන් తాවකාලිකව කරන්න පුළුවන් දෙ මේක තාවකාලිකව කරන්න රජයට එහෙම මැති වෙන්න හේතුව ගමගේ මහත්මයා මේ වකවානුව මේ අපි කතා කරන ලිබරල් ධනවාදය තුල ජාතික රාජ්‍යයන් විනාශ කිරීම සහ ජාතික රාජ්‍යයන් එකතු වී සාදාගත්ත ජාත්‍යන්තර ආයතන විනාශ කිරීම ඒවල බල රහිත කිරීම ඒවා මේ හුදු විහිළුවට ලක් කිරීමට දක්වා පහත හෙලීමට සහ මේ හිතාමතාම මේවා ශක්තිමත්ව තිබිච්ච තැන් ඒවා දුර්වල කිරීමකටද උදාහරණයක් කළගත්ත මේ ආණ්ඩුව බලයට පත් වෙලා ආපු ගමම්ම කෙරුවේ කවුරුවත් ජනතාව අහුවේ නැති මේ ජනතාවට සහන දෙනවයි කියලා වෙලා විශාල වශයෙන් බදු සහන අයින් කෙරුවා. උදාහරණයක් ටෙලිෆෝන් එකකින් ගත්තු අර. ඒතර ඒ වෙලාවේ විශාල බදු ප්‍රමාණයක් අයින් කරලා මේ ආණ්ඩුවට පක්ෂ සහ විපක්ෂ සීලක කෙරුවේ මේක මහා අමනෝන්‍ය වැඩක් ජනතාව ඉල්ලපු වැඩක් නෙමෙයි කියලා. ඒ විදිහට ගත්තොත් දිගින් දිගටම මේ රජයේ තුලම ඉන්න නිලධාරීන් හා ප්‍රතිපත්ති සම්පාදක යමක් ගත්තු තීන්දුව හොඳ දේ හා වැරදි දේ හැමතිස්සෙම වැරදි පැත්තට තල්ලු කරලා තමයි තියෙන්නේ. අපේ රටේ මේ සාමාන්‍ය ඩොලර් බිලියන 85ක් 86ක් විතර වගේ තමයි අපි අවුරුද්දකට කරලා තියෙන්නේ. ඉතින් ඒ නිෂ්පාදනය තුල මේ අපි V8 අරගෙන මේ දේශපාලකයෝ දාන සෙල්ලම් පාරේ දාන මේ ලොකු සල්ලිකාරයෝ දාන සෙල්ලම් දිහා බලපුවාම අද මෙච්චර අමාරු දාලා කියලා ඔබතුමා මම මේ කියනවා නම් හොයලා බලන්න මේ ලංකාවේ කිසිම හෝටලයක කාමරයක් දැන් ගන්න නැහැ. මේ කණ්ඩ බොණ්ඩ නැහැයි කියලා අපි මේ ඉන්නකොටම හැබැයි විදේශිකයෝ ඇවිල්ලා නෙමෙයි මේ රටේ. ඒ කියන්නේ මේ රජයට සල්ලි නැති වුණාට මේකේ සල්ලි තියෙන කොටසක් රජයෙන් පිට ඉන්න ජනතාව තුළ සුළු කොටසක ඉන්නවා විශාල සල්ලි ප්‍රමාණයක් තියෙන. සල්ලි හම්බ කරගත්තු රජයට එන ආදායම් ලබා දෙන්නේ නැති ඒ වගේම රාජ්‍ය ඉහළ නිලධාරීන් විශාල වශයෙන් සල්ලි හම්බ කරගත්තු ක්‍රමවේදයක් බවට පත් වෙලා. ඒක මේ සමස්ත ලෝක ක්‍රමයේ තුලම මේ ලිබරල් මේ ධනේශ්වර ක්‍රමයේ තුල ඊළඟ අවධියේදී තම මේ කෙරෙන දේ තමයි මේ ජාතික රාජ්‍යයන් විතන් කිරීම සහ ඒවා දුර්වල කිරීම. මේ පහුගිය අවුරුදු 40 තුලම කිරීගෙන ආපු එක උච්ච අවස්ථාවල දැන් රිම් එකෙන් යන තත්ත්වෙ නැවිලා තියෙන්නේ. ඒ කියන්නේ කිසිම දෙයක් කරගන්න විදිහක් නැහැ. ඒතකොට අපි අර ඉස්සල්ලා අර ඩොලර් අපි විදේශ විනිමය හොයපු ඒවා මේ සෙල්ලම් දදා ඉඳලා යන්න පුළුවන්කම තිබුණා. නායකත්වයකත් බේරගෙන කොහොම හරි කරගෙන ගියා. ඉතින් මේ කොවිඩ් කියන මේ හිතාමතා ඇති කරපු මේ වසංගතයේ මුවාවෙන් මුළු ලෝකයේම මේ ලිබරල් ධනේශ්වර ක්‍රමයේ ඊළඟ අවධිය දක්වා යෑම සඳහා කරපු මේ සැලසුම් සහගත වැඩපිළිවෙලක් විදිහට තමයි මම දකින්නේ. මම ඊට ඉස්සෙල්ලා මෙතනත් කතා කරලා තියෙනවා. මම රටට ලියලා තියෙනවා. ඒක නිසා අන්නේ මේ වගේ ඒවා එනකොට ඒවට මූණ දෙන්න අර පිච්චිය නැති වෙලා තියෙන්නේ. ඒතර එහෙම තත්ත්වයට පත් කෙරුවාට පස්සේ එහෙම රජයකට කරන්න දෙයක් නැහැ. මේ මිල ඉහළ දානවා කියන ඡන්දින්ට මිල ඉහළ දානකොට රජයේ පැත්තෙන් කරන්න දෙයක් නැහැ. ආයතන නැහැ. මූල්‍ය ශක්තිය නැහැ. ඒ වෙනුවෙන් වැඩ කරන්න කැපවී කරන නිලධාරි සංඛ්‍යාවක් නැහැ.
ඒ ඔක්කොම ඉන්නේ අනිත් පැත්තට වැඩ කරන අය. ඒක නිසා රජයකට අන්තිමේදී යටත් වීම තමයි කරන්න වෙලා තියෙන්නේ. බඩු මිල වැඩි කරනකොට සීනි ආනයකරුවෝ ටිකක් උදාහරණයකට අපි බලනවා මෙතන කතා කරලා තියෙනවා මේ ඉස්සරහත් සීනි ආනයකරුවන්ට බඩු වැඩි කරනවා. ඒතර බදු සහන දෙනවා. ඒතර බදු සහන දුන්න ඒක බදු සහනේ ජනතාවට තුලට යන්න ක්‍රමයක් නැහැ. ඒතර වෙන සීනි ගේන ආණ්ඩුවෙන් ගෙනල්ලා දෙන්න ක්‍රමයක්වත් නැහැ. ඉස්සර සම්පකාර තොගවැල සංස්ථාව කියන එක හදලා තියෙන මෙන්න මේ අත්‍යවශ්‍ය ආනයනික ද්‍රව්‍ය ගෙනල්ලා පාලනයක් තුල ජනතාවට ලබා දීම. ඒ නිසා මහා පරිමාණ වශයෙන් ඔහු ඒක කරනකොට රජය විසින් කරනකොට පෞද්ගලික අංශයට ඒකත් එක්ක තරංකාරීට ගෙනනවා මිසක් ඔහුට ඕන විදිහට එදා කරන්න හම්බුන්නේ නැහැ. එදා ඥානම්ලට සීනි ගෙලල්ලා මේ සම්පකාර තොගවැල සංස්ථාවෙන් දෙන ප්‍රමාණයට වැඩි විදිහට විකුණන්න හැකියාවක් නැහැ. සතුස දෙන ගානට හා ඒකට කරට කර රුපියලක් හරි අඩුවෙන් තමයි දෙන්න පුළුවන්කම තියෙනවා. ඒතකොට එහෙම අද හැකියාවක් නැහැ. අද සතුස කියලා කියන්නේ ලිවර් බ්‍රදර්ස් එකේ බඩු විකුණන කඩයක්. සතුසොල කියලා තියෙන ඉස්සරහා ගහලා තියෙන සන්ලයිට් වල මේ ඔක්කොම ලිවර් බ්‍රදර්ස් එකේ බඩු ටික ගහලා තියෙන. බලන්න ගිහලා ඕන තැනක ගිහිල්ලා. සම්පකාර තොගවැල සංස්ථාව කියලා එහෙම එකකට හදපු එකක් නෙමෙයි. මේ රණතාවට අවශ්‍ය දේ ආනයනික දේවල් ගෙනත් දෙනකොට ඒකට ශක්තිමත්ව මුහුණ දෙන්න. එහෙම කරන්න අද ආණ්ඩුවක් නැහැ. එහෙම ආණ්ඩු මේ වැඩපිළිවෙලක් නැහැ. පෝර ගේන්න නම් පෝර ගෙනන්නගෙන පෝර සංස්ථාවෙන් පෝර ගේන්න හැකියාවක් නැහැ. මුදල් නැහැ. ඒතකොට තව කෙනෙකුට කියලා ගේන්න වෙලා තියෙනවා. ඒක නිසා මේ ආපු මේක මේ ආණ්ඩුවේ විතරක් ප්‍රශ්නයක් නෙමෙයි. මේ ගෙනාපු ක්‍රමවේදයේ උපරිමයට ඇවිල්ලා ඒ උපරිමේ අවස්ථාවේදී මේ කරකවලා දන ගහලා මේ සිහි නැතුව බිම වැටෙන තත්ත්වයටපත් කෙරුවා මේ කොවිඩ් ප්‍රශ්නේ නිසා. ඉතින් කොවිඩ් ප්‍රශ්නේදීත් බැලුවේ ඒ කොවිඩ් ප්‍රශ්නේ හදපු මිනිසුන් විසින්ම හදලා දුන්නු උත්තර අපි ක්‍රියාත්මක කරන්න ගිහලා තමයි මේ රටට මේ වින්නහය වෙලා තියෙන්නේ. WHO එක කියන දේවල් අපි කරනවා. WHO කියන්නේ මම ඕන තැන කියන WHO කියලා කියන්නේ ලෝක පරිමාණයේ මහා සමාගම් වල අතකොළුවක් බවට පත් වෙලා තියෙන්නේ. ජාතික රාජ්‍යයන් වල තියෙන ආධාර වලින් නෙමෙයි වැඩිපුර දුවන්නේ දැන්. උදාහරණයක් ගත්තොත් WHO එක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඩොලර් 5.6ක් විතර වෙන ඩොලර් බිලියන 5.6ක් විතර වෙන වාර්ෂික අයවැයෙන් 13.5%ක්ම දීලා තියෙන්නේ පහුගිය අවුරුදු 6-7 තුලම ගිය අවුරුදු 13.6ක් වෙනවා බිල් ඇන්ඩ් මෙලින්ඩා ගේට් ෆවුන්ඩේෂන් එක. ඒ කියන්නේ පෞද්ගලික ආයතනයක මේ ලෝකයට 2015 සිට එලිපිට කතා කරපු 2002 විතර එන්නත් වෙළඳ පොලක් ගැන කතා කරපු බිල් ඇන්ඩ් මෙලින්ඩා ෆවුන්ඩේෂන් එක බිල් ගේට්ස් විසින් තමයි මේක පාලනය කරන්නේ. ඒ අරට රොකපෙල ෆවුන්ඩේෂන් එක ඔය විදිහට 125කට විතර වගේ අර ඩොලර් 5 බිලියන 5න් ආධාර කරන්නේ සමාගම්. ඒ සමාගම් වල ඕන විදිහට වැඩ කරන මේ ව්‍යාපාරය තුළ මේ ලෝකයේම තියෙන ජාතික රාජ්‍යයන් නටවන තත්ත්වයට පත් වෙලා තියෙන ආර්ථික වටාපිට. ඔබතුමා කියන කාරණේ අනුව දැන් ධනවාදයේ මේ තුතිය අවධියේදී මේ අපි කියනවා නග්න විලාසයෙන් හැසිරෙනවා කියලා. මේ නග්න විලාසයෙන් හැසිරෙන එක ඇතුලේ සියලුම මිනිසුන් මේ වහලුන් බවට පත් කරගනිමින් ඔවුන්ගේ සම්පත් වලින් ඔවුන් එළවා දමමින් මේ ප්‍රාග්ධන උවමනාවන් මත ගෝලීය ප්‍රාග්ධනයේ හැසිරීමට ගොදුරු වෙනවා කියන කාරණේ තියෙනවානේ. ඔව්. දැන් මේ අපි ටිකක් සාමාන්‍ය වාමගාමී න්‍යායකින් කතා කළොත් දැන් මේ ඒ අගයන් ගුණයන් හීන වෙලා ලොකු දක්ෂිණාංශික නැඹුරුවකින් තමයි මේක ගමන් කරන්නේ. දැන් දැනට කෑ ගහන ඇතැම් පක්ෂ සහ අනිකුත් කණ්ඩායම් බලයට පත් වුණා නම් මේ ප්‍රශ්නේ ඇත්තටම විසඳ ගන්න තිබුණාද? දැන් අපි ටිකක් වෙනම හිතලා බැලුවොත් දැන් ඔබතුමා කියන මේ රාජ්‍ය ඊටාම වේගයෙන් දියාරු වුණා, හැකුළුණා, බල රහිත වුණා නේ? එතකොට දැන් මේ තමන් විසින්ම ඒක බල රහිත කරගත්තා. දැන් මේ සංදර්භය තුළ අපිට එහෙම වෙනත් අය මේ බලයට පත් වුණා නම් මොකද අපි ණය ගනිමින් තමයි දිගින් දිගටම අපි මේ ඔක්කොම කරේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මේ ලෝක බැංකුව කවුරු ණය ගත්තත් ඔව් කවුරු ණය අරගෙන භාවිතා කරත් කවුරු ඒ වලින් වෙනත් දේවල් කෙරුවත් ඊළඟට බලයට එන කවුරුත් මේකට ගෙවන්න වෙනවා. ඒක තමයි ඒක කවුරුත් නැහැ කියන්න බෑ. කාටවත් මේකට ණය ගෙවන්න ක්‍රමවේදයක්. ණය ගෙවන්න නම් මම අර ඉස්සලා කිව්වා වගේ අපි අර ඩොලර් බිලියන 85ක් විතර වගේ 86ක් කියමුකෝ අපි 80යි කියමුකෝ වගේ එකක් තියාගෙන ඒක පාලනය කරගෙන ඒක තුලත්
මේ ආපු ටූරිස්ලා ටිකෙන් අරපු මේ තේ ටිකෙන් අපනයන කරපු අපි මුරුදුකාංග ඒ ක්ෂේත්‍රයෙන් එතකොට ඇඟලුම් ක්ෂේත්‍රයෙන් ඔය වගේ වලින් අපි හොයපු ටික අපි කාලා බීලා එහෙම ඉඳලා මේක සෙල්ලම් දදා හිටියා. හැබැයි ඒක නිකන් පීනන්න විතරයි තිබුණේ. අපි අපේ සංවර්ධනයට ඒක අපි යොදාගත්තේ නැහැ. අපි හරි ආනයනික ආර්ථිකයක් තුළ සේවා ආර්ථිකයක් පවත්වාගෙන ගියා. අපි නිෂ්පාදන ආර්ථිකයකට ඒක පාවිච්චි කළේ නැහැ. පාවිච්චි කළේ නැහැ අපේ තියෙන ඒ ගෙනාවු මුදල්. ඒක තුළ මේ විච්චි තත්ත්වය තුළ නැවත මේ වැටින තුළ ආය නැගිටින්න තනක් ඉතුරුලා නැහැ. නැගිටින්න නම් ඔය කියන විපක්ෂය හෝ ඔය කියන විකල්පධාරීන්ට හෝ වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ වැඩපිළිවෙල තුළ ඊ타ත්ම ඉලක්කගත වැඩපිළිවෙලක් වෙන්න ඕන. ඒ වැඩපිළිවෙල ඉලක්කගත කළා අවුරුදු 2ක් ඇතුළත මේක නැගිටවන්න බැරි නම් ඒ දේශපාලනයෙන් වැඩක් නැහැ. ඔව් දැන් අපි පැහැදිලි දැන් මේක බොහොම සංකීර්ණ තත්වයකට එනවා. දැන් එක්තරා දුරකට අපේ මහජනයා හැටියට අපි හැමදාම මේවා අහනවා. ඡන්දේ දෙනවා. ඔහුට මේ දේශපාලන සම්බන්ධ වෙන තියෙන එකම අවස්ථාව ඡන්දේ. මහජනයාගේ ඡන්දේ. මෙතනින් සහභාගී වෙලා ඔහු ආපහු යනවා ඔහුගේ ජීවිතේට. ඔහු මේ ප්‍රතිඵලය පමණයි දකින්නේ. ඒතකොට ඔහුට දැනෙනවා මේ පහවදා එනකොට ඉන්ධන මිල පාලනය කරගන්න පුළුවන්ද? බඩු මිල පාලනය කරගන්න පුළුවන්ද? මේ ආහාර ද්‍රව්‍ය මිල පාලනය. ඒතකොට දැන් මේ මහජනතුමනි දැන් අපිට මේ කිසියම් මේ දාර්ශනික වශයෙන් අපිට මුහුණ දෙන හැමදාම මුහුණ දෙන ප්‍රශ්නයක් එන්නේ නැද්ද ඉස්සරහටත්? කුමන පක්ෂයේ මොන විදිහට ඉස්සරහට ගියත් අපිට විශාල අභියෝගයක් නැද්ද මේ ස්වාධීන වීම සම්බන්ධව? දැන් අපේ තාම සරල උදාහරණයකින් මම මේකට උදාහරණ දෙකකින් උදාහරණයකට ප්‍රවේශ වෙන්න. අපේ රටේ හොඳ ගංගා පද්ධතියක් තියෙනවා. අපේ රටේ ජලය තාමත් ගංගා වලින් ලබා ගන්න පුළුවන්. අපේ ලිං වලින් වතුර ගෙවල් වලට ලබා ගන්නවා. ජල සම්පාදන මණ්ඩලයක් ක්‍රියාත්මක වෙනවා. නමුත් ඒ හා සමානම අද මහ විශාල වතුර විකිණීමේ බෝතල් ව්‍යාපාරයක් තියෙනවානේ. කවුරුත් හිතුවද මේක? අපි වතුර අපිට මේ විශාල ජාතික ආදායමෙන් විශාල ප්‍රමාණයක් ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ ජල සම්පාදන මණ්ඩලයට විදන් කරනවා. ඒ වගේම ඒක ගැන විශ්වාසය නැතුව අපි බෝතල් වතුර බොන්න පාවිච්චි කරනවා. හැම කාර්යාලයකටම හැම ආයතනයකටම හැම තැනකම බෝතල් වතුර කෑන් වලින් කේක් බෝතල් වලින් ඒක ලබා දෙන්න පටන් ගන්නවා. මේක නිසා අති විශාල පාරිසරික ප්‍රශ්නයක් උත්මත් වෙලා තියෙනවා. ප්‍රශ්නේ අද ඒක දැවැන්ත නඩත්තු කරන ව්‍යාපාරයක්. අපි විශාල ප්‍රමාණයෙන් නිදහස් සෞඛ්‍ය සේවාවක් නඩත්තු කරනවා. ඒ හා සමානම පෞද්ගලික රෝහල් සේවාවක් නඩත්තු කරනවා. අපි නිදහස් අධ්‍යාපනය කියලා පාසල් පද්ධතියක් විශාල වශයෙන් නඩත්තු කරනවා. ඒ හා සමාන එහට වැඩියෙන්ම යන ටියුෂන් සේවාවක් හා පෞද්ගලික පන්ති ආයතන පෞද්ගලික පාසල් පද්ධතියකුත් නිර්මාණය කරමින් තිබෙනවා. අපි නිදහස් සෞඛ්‍ය උසස් අධ්‍යාපනය කියලා විශ්වවිද්‍යාල නඩත්තු කරනවා. ඒ හා සමාන හැම හන්දියකම දැන් පෞද්ගලික විශ්වවිද්‍යාල බිහි වෙලා. මම මේ කියන කාරණාව බලන්න මේ අපි කොච්චර ගරා වැටිච්ච රටක්ද කියලා. මේ කාරණාව මේක දේශපාලනයේද සංස්කෘතියද සමාජයේද කියන කාරණාව විශ්ලේෂණය කළ යුතු කාරණාවක්. හරි අපේ රටේ කර්මාන්ත කඩා වැටිලා අපේ රටේ නිෂ්පාදනය කඩා වැටිලා සේවා කඩා වැටිලා මම මේ සරල උදාහරණයකට ජලය. අපි ජලයක මිනිසුන්ට පයිපෙන් වැක්කිරෙන වතුර ගැන විශ්වාසයක් නැහැ. ළමයින් දෙමාපියන්ට පාසල් අධ්‍යාපනය ගැන විශ්වාසයක් නැහැ. රටේ උසස් අධ්‍යාපනය පිළිබඳ විශ්වාසයක් නැහැ. රටේ සෞඛ්‍ය සේවාවට විශාල ප්‍රාග්ධනයක් ඇදුවත් අපිට ඒකන විශ්වාසයක් නැහැ. ඒකේ වැඩ කරන ආයතන වල සේවකයොත් ඒකෙම පිටර ගිහිල්ලා. මේ රෝහල් සේවාව ආරම්භ බලන්න. රෝහල් සේවාව ඉවරන ගමම්ම 4:00ට සක්‍රිය වෙනවා අනිත් එක. හරි මේ රෝහල් ස්ට්‍රයික් නමුත් පෞද්ගලික රෝහල් ටික ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. චැනල් සේවාවන් ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. පාසල් ස්ට්‍රයික්, ගුරු ස්ට්‍රයික්, ටියුෂන් සේවාවන් ඔක්කොම ක්‍රියාත්මක වෙනවා. විශ්වවිද්‍යාලත් මෙහෙම තමයි. මේ කාරණා බරපතල කාරණා. සමාජයේ ආණ්ඩු දෙක තුනක් නිර්මාණය වෙන්න පටන් අරගෙන. ප්‍රතිපත්ති තීරකයා දේශපාලකයා කිසිම ආකාරයක විසඳුමක් කරන්නේ නැහැ. මේකෙන් බරපතල ලෙස මිනිස්සු බැට ගන්න පටන් අරගෙන.
පාසල් වලින් විතැන්ගෙන මේ දරුවෝ ගරා වැටෙන පන්තිය මෙතනින් වීසි වෙලා අයාල යන දරුවෝ රටේ සමාජයේ අකාර්යක්ෂමතාවයට පත් වෙන මිනිස්සු මම කිව්වා ආරක්ෂක සේවාවල තත්ත්වය මොකද්ද කියලා හැම තැනකම සාමාන්‍ය පන්තියේ මිනිසාට කිසිම සවුහරණක් නැහැ. ප්‍රතිපත්ති තීරකයාට යම් ආකාරයක දේශපාලකයාට මේ ගැන යම් විසඳුමක් තිබෙනවාද මා පෞද්ගලික විශ්වාස කරනවා අද අපි ඉස්සරහා ඇවිල්ලා තියෙන මෙන්න මේ මහා ගිනි කන්දක් උඩට මේ ගිනි කන්දේ සංකේතාත්මක ප්‍රකාශනය මම දැක්කා පසුගිය දවසක කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෝ ගිහිල්ලා නිහඬව විරෝධය පාන ආකාරය අර බෞද්ධ සාහිත්‍යයේ තියෙනවා අධර්මිෂ්ඨ රජවරුන්ට පිඬුසිඟාවටන භික්ෂුන් වහන්සේලාගේ එතුමාලගෙන් දානෙ ගත්තේ නැහැ කියලා. පැරණි සාහිත්‍ය තියෙනවා බෞද්ධ සාහිත්‍ය තියෙනවා එහෙම එකක්. අධර්මිෂ්ඨ පාලකයන්ගෙන් දානෙ වර්ජනය කළයි කියලා. ඒ අයගේ ආගමික කටයුතු වලින් විතැන් වුණයි කියලා. ඒ වගේ අපේ තරුණ පරම්පරාව දැන් තමන් නිහඬව දේශපාලන වශයෙන් විරුද්ධ තමන් ප්‍රතිපත්ති වශයෙන් එකඟ වෙන්නේ නැත්නම් ඒ එකඟතාවය ප්‍රකාශ කරන්න ඔවුන් උපාධිය ඒ අයගෙන් බාර ගන්න. බොහොම අපූර්ව අපේ සමාජයේ අලුත් සටන් හැඩයකට සමාජය මාරු වෙන්න පටන් අරගෙන. සමාජය යටි උඩුකුරු වෙන්න පටන් අරගෙන. සමාජය අලුතෙන් විශ්ලේෂණය කරන්න ඕන අවශ්‍යතාවයක් පත් වෙලා තියෙනවා. සාම්ප්‍රදායික දේශපාලකයන් නිකන් ඔහි කෑ ගහනවා විවේචනය කරනවා ඇර නව නිර්මාණාත්මක ප්‍රවේශයකට යන්න අවශ්‍යයි. මා පෞද්ගලිකව හිතනවා රට ගම වැඩපලක් බවට පත් කරන්නේ කෙසේද? සෑම තරුණයෙක්ම නිර්මාණශීලී ක්‍රියාශීලී භාවයට පත් කරගන්නේ කෙසේද? ආණ්ඩුවෙන් ජොබ් දෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඔවුන් කොහොමද සංවර්ධනයට ආදේශ කරන්නේ? නිෂ්පාදන ක්‍රියාවලියට ආදේශ කරන්නේ? කොහොමද නිෂ්පාදන කටයුතු මැදිහත් කරගන්නේ? මම විදේශ රටවල විශ්වවිද්‍යාල ඉගෙන ගන්නකොට ඒ අයගෙන් කෘෂිකර්ම ඉගෙන ගන්න ශිෂ්‍යයන්ගෙන් අහනකොට ඔයා මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියලා එයා කියන්නේ මම මල් ෆාම් එකක් දාන්න ලෑස්ති. මම බැටළුවන්ගේ ෆාම් එකක් දාන්න ලෑස්ති. මම මෙහෙම දෙයකට කරන්න ලෑස්ති. අපිට එහෙම වැඩ කරන ව්‍යුහයක් අපිට හදා ගන්න අවශ්‍යයි. හැමදේම යැපුම් ආර්ථිකයේ මත වැඩෙන චින්තනය අපේ සමාජයේ නොගැලපෙනවයි කියලා මම හිතන්නේ. ඒක දේශපාලන වග කියන්න ඕනේ නැද්ද? මම හිතනවා අනිවාර්යෙන් දේශපාලන මේකට වග කියන්න ඕනේ. දේශපාලන සංස්කෘතිය මේකට නව නිර්මාණාත්මක ලෙස මේ දිහා බලන්න පුරුදු වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපට පුළුවන් කමක් නැහැ යන්න. පුද්ගලයෝ දිහා බලන් හිටියා හොඳටම ඇති. අපි දැන් පහුගිය කාලවල දැක්කා නිර්පාක්ෂික එක්කෙනෙක් ගේන්න ඕන, දේශපාලනේ නොහිටපු එක්කෙනෙක් ගේන්න ඕන, ආරක්ෂක සේවාවක එක්කෙනෙක් ගේන්න ඕන, තව එක්කෙනෙක් ගේන්න ඕන. මේ අතදැබැලීම් සේරම අසාර්ථක වෙලා තිබෙනවා. මම හිතන්නේ අපිට පුරුදු අතදැබැලීම තමයි හොඳ දේශපාලන පන්නරයක් තියෙන, අධ්‍යක්ීම් තියෙන, වැඩ කරලා තියෙන, මිනිසුන්ට අවංක වැඩ කරලා ඉතිහාසයක් පෙන්වන මේ වගේ ව්‍යාපාරات එක්ක මැදිච්ච මිනිස්සුත් එක්ක අපි දේශපාලනය කරන්න ඕනේ. මම පෞද්ගලිකව හිතනවා මෙවැනි වටපිටාවකට අපේ සමාජය ගෙන යන්නට අවශ්‍යයි. මේ අලුත් කියවීම තේරුම් ගැනීම අවශ්‍යයි කියන එක මම කියන්නේ. බොහෝ දෙනෙක් අපිට කතා කරන්න උත්සාහ කරනවා, කතා බහ කරනවා, අදහස් අපිට යෝජනා කරනවා. ඉතින් අපි ඔබට යෝජනා කරන්නේ ඔබේ අදහස් යෝජනා දීර්ඝ වශයෙන් තිබෙනවා නම් නිෂ්පාදක නින්නාද රංගිර ශ්‍රී ලංකා රූපවාහිනියේ දඹුල්ල කියන ලිපිනයට එවන්න. මොකද මහජනයා තමයි මේ රටක තීරණාත්මක සාධකේ. ඔබ සහ ඔබේ ගම. ඔබතුමා හරි ආකර්ශනීය වචනයක් පාවිච්චි කරා මේ වැඩබිමක් කියන එක. අපි මේ පහුගිය කාලෙම මේ සුබ සාධන රාජ්‍ය ඇතුලේ, ඒ සුබ සාධන මනෝභාවයන් ඇතුලේ අපි කොහේ හෝ තැනක එල්ලෙන්න බැලුවා. කාගේ හරි තැනක එල්ලෙන්න බැලුවා. අපි වැඩ කරනවා. දවසක් අවසානයේ මම ජාතික ආර්ථිකයට රුපියලක්වත් එකතු කරනවා. අපි මේ රුපියල පාවනයක් ගැන සම්මන්ත්‍රණ තියෙනවා. ලොකු සාකච්ඡා තියෙනවා. හැබැයි අපි රුපියලක් හොයන්නද අඩුම තරමේ අපිට දුක් වෙන්න ඕනේ. දැන් අපේ ජාතික කොඩියවත් අපිට මුද්‍රණය කරගන්න පුළුවන්ද? බෞද්ධ කොඩියවත් අපි මුද්‍රණය කරගන්න අපිට සලස්මක් තියෙනවද? මේවා අපිට ටිකක් ආපහු හිතන්න කාලයක් ඇවිල්ලා කියලා මම විශ්වාස කරනවා. ඔබ එක්වන්නේ නින්නාද සජීවී සංවාදයේ සමග අපි යනවා අවසන් විරාමයට නැදෙන්න අප සමග. ඔබ නැවත නින්නාද සජීවී සංවාදයේ සමගයි මේ එක්වන්නේ. අපි යනවා උහුමියේ ලියනගේ මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වෙනවා අයබන උතුවන්ට. අයවන්න මම උහුමියේ ඉඳලා කතා කරන්නේ මට දැන් අවුරුදු 75ක්. ඔව් මේ සංවාදය ගැන මම හොඳට අහගෙන හිටියා. අපේ මහාචාර්යතුමා පැහැදිලිව කතා කරලා කිව්වා 77ට ඉස්සෙල්ලා තිබිච්ච නිෂ්පාදන ක්‍රියාවලියත් ඒකෙන් අපිට යන්න තිබිච්ච දුරත් වහපු ෆැක්ටරි ගැන කිව්වා. මේක කෙටියෙන් සාරාංශ කරලා කිව්වොත් 77ට ඉස්සෙල්ලා තිබුණ සංවෘතික ක්‍රමයක්. නමුත් 77න් පස්සේ විවෘතාර්ථිකය. එතකොට විවෘතාර්ථිකයේ පස්සෙන් අවිල්ලා මේ අද අපි නතර වෙලා තියෙන එකට හේතුව
සමහර වෙලාවට දේශපාලනඥයෝ වෙන්න පුළුවන්. නමුත් මේ ක්‍රමයේ තුල අපිට අත්විඳින්න වෙලා තියෙන අවසාන ප්‍රතිපලය දැන් අපි අත්විඳිමින් තියෙනවා. එතකොට මොන චරිත ගෙනාවත් මොන පක්ෂ ගෙනාවත් මේ ක්‍රමය වෙනස් කරන්නේ නැතුව කවුරු ගෙනාවක්වත් මං හිතන්නේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කියලා. එතකොට මගේ ප්‍රශ්නේ කවුද මේ වෙනස ගේන්නේ? මේ ක්‍රමය වෙනස් කරනවාද? මේ ක්‍රමය වෙනස් කළොත් තමයි ඒ අලුත් ක්‍රමයේ තුල අපිට දිනුවක් කරා ක්‍රමානුකූලව යන්න පුළුවන් වෙන්නේ. නමුත් මේ මොහොත වෙනකන් චරිත වෙනස් කරනවා, පක්ෂ වෙනස් කරනවා, ආණ්ඩු වෙනස් කරනවා කියනවා මිසක් ඔය කියන ක්‍රමය වෙනස් කරනවා කියන යෝජනාවක්වත් කොහෙන් එන්නවත් වෙන්නේ නැහැ. මම කැමති මේ ගැන තේරුම් කරලා දෙනවා නම් මොකද මේක තමයි දැවෙන ප්‍රශ්නේ. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. සක්‍රියව ජනතාව මේ සාකච්ඡාවලට සහභාගී විය යුතුයි. මහාචාර්යතුමනි ඔබගේ අවස්ථාව තියෙනවා පැහැදිලි කරන්න. ඔව් මම හිතන්නේ ඔබතුමාගේ ප්‍රශ්නේ ඉතාමත්ම නිවැරදි. මොකද මේ වෙන විට මුළු ලෝකයේම නව ලිබරල් වාදය කරා වැටීමින් පවතිනවා. නිදහස් ආර්ථිකය නිර්මාණය කරපු බටහිර සමාජය බරපතල ලෙස අද අර්බුදයට පත් වෙලා. මේ වන විට ලෝකයේ ප්‍රධාන තේමාව ප්‍රධාන සංවර්ධන ගැටලුව වන ගෝලීය උෂ්ණත්වය පරිසරය ඉතා විෂම ලෙස වෙනස් වීම, ඒ නිසා තමන්ගේ සම්පත් කළමනාකරණය කර ගැනීමට නොහැකිවීම, ඉතා විශාල ලෙස දුප්පත්කම ව්‍යාප්ත වීම අද බටහිර සමාජයේ ඉඳන් අනිකුත් සෑම සමාජයකම වැඩ වර්ධනය වෙන්න පටන් අරගෙන. මේ නිසා ලෝකේ බල තුලනේ වෙනස් වෙන්න පටන් අරන්. අද තව දුරටත් මේ නිදහස් වෙළඳ ආර්ථිකය නව ලිබරල් වාදයට යන්න බෑ. මේකට අලුත් ක්‍රම හොයන්න ඕන. ඒකට ආදේශක වශයෙන් අලුත් අත්හදා බැලීම් කරන්න අවශ්‍යයි. ඒකට ගත හැකි අතීත පාඩම් තමයි අර අපේ සංවෘත ආර්ථිකයේ තිබුණු යම් ගුණාත්මක අර්ථාන්විත ක්‍රියාවන්. අද ලෝකෙ දියුණු රටවල් මම මේ කතාව මිට ඉස්සරත් කිව්වා, මේ මගේ මුල් අවස්ථාවලත් කිව්වා, මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ මට්ටමේ නිෂ්පාදන ක්‍රියාවලින් රාජ්‍ය මැදිහත් වීමෙන්, පෞද්ගලික අංශ මැදිහත් වීමෙන්, සමූපකාර මැදිහත් වීමෙන්, පෞල් සමූපකාර මැදිහත් වීම හරහා සමාජය වෙනස් වෙමින් තිබෙනවා. අද ජර්මන් ආර්ථිකය දිහා බලන්න, ජපාන් ආර්ථිකය දිහා බලන්න, වියට්නාම් ආර්ථිකය දිහා බලන්න අලුතෙන් අතදා බලමින් ජයගනිමින් ඉන්නවා. අපි අපේ අඟලුම් කර්මාන්තයේ ගරා වැටෙදි 70%ක් ආපසු මේ ප්‍රතිඅපනයනය කරනවා, ගේන හම්බ කරන මුදල් ආපහු එහාට යවද්දී වියට්නාමයේ අඟලුම් කර්මාන්තය දියුණු කරනකොට ඒගොල්ලන් නූල් නිෂ්පාදනය කිරීම ආරම්භ කළා, රෙදි නිෂ්පාදනය කිරීම ආරම්භ කළා, බොත්තම් නිෂ්පාදනය ආරම්භ කිරීම කරලා, පැකින් කියන්නේ සුරුම් සකස් කිරීම ආරම්භ කරලා, ඒ රටේ අර විදේශ වලට යන මුදල ඒ රටේ රඳවා ගැනීමේ ක්‍රම පාවිච්චි කළා. අපටත් අපේ කර්මාන්ත මේ ආකාරයෙන් නවීකරණය කරන්න පුළුවන්. අපි කියන්නේ මෙන්න මේ නව අදහස් අපට අවශ්‍යයි. මේ සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම අවශ්‍යයි. එහෙම නැතුව අපට ගොඩේන්න බෑ. තව දුරටත් ණය බර මත මේ රටවල් යන්න පුළුවන්කමක් නැහැ. අපේ රටේ පසුගිය දවස්වල ගත්ත ණය මොනවටද ආදේශ කරලා තියෙන්නේ? පිට්ටෙනි හදන්න, විශාල කුළුණු හදන්න, අධිවේගී මාර්ග හදන්න, මේ වගේ ප්‍රතිලාභ කොච්චර ප්‍රමාණයක් පහළ සමාජ තීරුවට ලැබුණාද? අපි බලාපොරොත්තු වුණා මේ අධිවේගී මාර්ග හදලා ගමේ තියෙන වෙළඳ නිෂ්පාදන වේගයෙන් කොළඹට රංගලා කොළඹින් පිටරට යවන්න පුළුවන් ක්‍රම ඇති වෙයි කියලා. අපේ ඒ ක්‍රම ඇති වෙලා නැහැ. අද අපේ රටට අවශ්‍ය වෙන එළවලු ටික නිෂ්පාදනය කරගන්න බැරි වෙලා තියෙනවා. අපේ රටට අවශ්‍ය වෙන පළතුරු නිෂ්පාදනය කරගන්න බැරි වෙලා තියෙනවා. අපට අවශ්‍ය ධාන්‍ය ටික, වී ටික ගිය කන්නේ ඉතාම සාර්ථක වී ටික අපට කළමනාකරණය කරගන්න බෑ. මා පෞද්ගලිකව හිතනවා පෞද්ගලික අංශයේ මකා දාන එක නොකළ යුතුයි. හැබැයි ඒ සඳහා තරඟකාරී ලෙස රාජ්‍ය මැදිහත් වීමක් අවශ්‍යයි. මෙතුමා ඊටම නිවැරදිව කිව්වා. අපි 70 දශකයන් උදාහරණයක් ගත්තොත් එහෙම දේශීය ආනයන වෙළඳාම කළමනාකරණය කරන්න සතොස ආයතනයෙන් ආනයනය කරන්න ඕන. යම් සීමිත ප්‍රමාණයක්. වී වෙළඳාම කළමනාකරණය කරන්න වී අලෙවි මණ්ඩලය තියෙන්න ඕන. ඒකෙන් 30%ක්වත් වී ගන්න ඕන අපි. එතකොට 70% සමූපකාර සහ පෞද්ගලික අංශයන්ට පුළුවන්කම තියෙනවා කළමනාකරණය කරන්න. අති මොහොතක වැඩි වෙනවා නම් මිල මුදා හරින්න පුළුවන්. රාජ්‍ය තොග රජයේ සංචිත වෙනවා මුදා හරින්න පුළුවන්. මේ විදිහේ වැඩසටහනක් කළමනාකරණ ක්‍රමයක් අද අපි ඉන්නේ ඉතාම නවීන තාක්ෂණික ඩිජිටල් තාක්ෂණ යුගයේ. වංචාව දූෂණය කියන දේ අද
පිටු දකින්න ඕනට තරම් අලුත් ක්‍රම තිබෙනවා හැදිලා. අපිට පුළුවන්කම තියෙනවා මේවට අල්ලස දූෂණය නීති පනවන්න, ක්‍රම හදන්න, ප්‍රසම්පාදන නීති සම්පාදනය කරන්න, විගණක නීතිය වහාම ක්‍රියාත්මක කරන්න. අපි පසුගිය කාලේ ක්‍රියාත්මක කරන්න ගිහලා ඒක නවත්තලා දාපු නීතිය අපහු ක්‍රියාත්මක කරන්න. මේවා හරහා පාරදෘශ්‍යභාවයකින් යුක්ත සමාජයක් නිර්මාණය කරගන්න අවශ්‍යයි. අපේ තරුණයන්ට මේ වගේ අවකාශයන් ඇති කිරීම මගින් විතරයි මේ අලුත් සමාජ නිර්මාණය කරන්න. බොහොම ස්තුතියි. මම හිතන්නේ මම ඒකට දුන්න උත්තර දුන්නයි කියලා මම හිතන්නේ. සුනිල් මහත්තයා දැන් මෙතුමාගේ කාරණෙත් එක්ක අපි ටිකක් සංසන්දනය කරලා බැලුවොත් එහෙම දැන් අපි ඉන්නේ ගෝලීය ආර්ථිකයේ බොහෝ තැන් එක්ක ගැට ගැහිලා සම්බන්ධ වෙලා. උදාහරණයක් තෙල් වෙළඳ අපි ගත්තහම පිටි වෙළඳපොළ සහ දැන් මේ කිරි පිටි සහ මේ බීජ සහ මේ නිෂ්පාදන පද්ධතියේ හරි අඩකටත් වඩා ප්‍රමාණයක් ඒ ආධිපත්‍ය දරන්නේ බලය හසුරවන්නේ ලාභය උපයන්නේ වෙනත් කණ්ඩායම්. මේ අය නැවත පහුගිය කාලේ මෙතුමා කිව්ව කාරණාත් එක්ක ජාතික භෞතික සැලැස්ම යලි පුබුදුණු ශ්‍රී ලංකාවනේ මහා විශාල සැලසුම් යෝධ සංවර්ධන වැඩසටහන් මේ ඔය ණය දෙනවත් එක්කම අපිට ලැබෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි මේ කිව්ව බිම සහ ගම වැඩවීමක් කරන්න. බිම මහජනයා මේ සංවර්ධනයට දායක කරගන්න ඒ බඳු ක්‍රියාවලියකට මේ තියෙන ආර්ථික ප්‍රවාහය ඇතුලේ ශ්‍රී ලංකාවට ඉඩ ලැබෙයිද? අපිට තාමත් දැනටවත් සල්ලි නැහැනේ. උදාහරණයකට හොඳ වැඩපිළිවෙලක් ගෙනාවත් ජනතාවකට විරුද්ධ වෙනවා. ඉතිහාසයක් තිබුණා. දැනටත් ඒක තියෙනවා. ඒ නිසා දැන් මේක ඇවිල්ලා හැම ආණ්ඩුවක්ම මුහුණ දිය යුතු අභියෝගයක් නෙමෙයිද? කවුරු බලයට ආවත් කවුරු බලයට පත්වුවත් මේක ජයගත යුතු කාරණයක් නෙමෙයි. අනිවාර්යෙන් ජයගත යුතුයි. මේවට ජය ගන්න ඉස්සල්ලාම අපේම අපිට උත්තර තියෙන්න ඕන. ඒතර දැන් උදාහරණයක් කියලා ගත්තොත් දැන් මේ ආණ්ඩුව අපි මෙතනත් කතා කරා මේ කෘෂිකර්ම පිළිගත් තීන්දුවලදී මේ දඩබඩස් කාලා ආපු එකයි ඊට පස්සේ ඒ නිලධාරීන් එක ගත්තු නැති එකයි නිලධාරීන් නොදන්නකමයි මේ මාරු වෙච්ච සියලුම සෙක්‍රටරිලා තිත මහාචාර්යවරු මේක කොහොමද කරන්න කියලා නොදන්නකමයි ආනයනික යෙදුම් මත විතරක් කෘෂිකර්මයේ පවත්වාගෙන යාමට නැවත උත්සාහ කිරීම තුළ මේකට අවශ්‍ය කරන පිළිතුරු මේකට හෙව්වේ නැහැ නේ. එතකොට මේ වගේ එහෙකදී අපිට ඒ දෙන්නේ නොකර හිටියයි කියන්නකෝ. දැන් මේ උදාහරණයක් කියන මේ රජයේ විසින් මෙහෙම තීන්දුවක් ගත්තේ නැහැ. ඔය දැන් මට සමාවෙන්න මේ විශේෂ තැනක් ගිලිහින් නිසා මම මේ කතා කරන්නේ. දැන් සමහරලාට අපි සමහර සටන් ව්‍යාපාර හැදුවා මෙන්න මේ පොහොර ප්‍රශ්නේ හේතු කොටන එළවලු මිල ඉහළ ගියා කියලා. හැබැයි පොහොර ගේන්නත් කලින් ආයෙ එළවලු මිල පහළ බහිනවා. ඒතකොට එහෙම එක රැයකින් එහෙම පොහොර ආවෙත් නැහැ. දැන් මේ එළවලු මිල දැන් සාපේක්ෂව ගත්තාම වෙනත් ආහාර ද්‍රව්‍ය වල මිල යම් දෙක මේවා ඇවිල්ලා මේ දේශපාලනික සහයෝගය දෙනවද එහෙම? දැන් මෙතුමා කිව්වා වගේ එහෙම ඒක පාර්ශවයක් එහෙම වෙනවා. මම අර කියන්නේ ආයේ අද වෙනකොට මොකද වෙලා තියෙන්නේ? අද වෙනකොට ලෝක වෙළඳ පොලේ යූරියා ටොන් එකක් ඩොලර් මේ සාමාන්‍යයෙන් ගත්තා ඩොලර් රුපියල් වලට කන්වර්ට් කරලා ගත්තා දැන් ඒක රුපියල් 15000ක් විතර වෙනවා. ඒතර 15000ක් විතර වෙනවා ඒ ට්‍රාන්ස්පෝර්ට් අරම ඔක්කොම. ඒතර රුපියල් 15000කට මේ ආණ්ඩුව මේ ඔය කියන පෝර ගේනීම නතර කරලා තිබුණයි කියමුකෝ. නතර කරන්න ඒ විදිහටම කෙරීගෙන තිබුණා. අද වෙනකොට මේ ගේන මුදලට අරගෙන ගොවියට මේක කළ හැකිද? මේ බහුගේ කාර්ය කරපු මේ අලකලංචේ නොකර සාමාන්‍ය විදිහට තිබුණා නම් මේ රටේ යූරියා ගෙනල්ලා පුළුවන් ලද. ඒතර මේ හෙට යූරියා හම්බෙන්නේ නැති තත්ත්වයක් තියෙන්නේ. ලෝක වෙළඳ පොළ දිහා බලපුවාම නයිට්‍රජන් වල තියෙන මිල ඉතාමත් ඉහළ යනවා. නයිට්‍රජන් සහිත ද්‍රව්‍ය වල. එතකොට ඒ රටවල් වල දැන් මේ නිෂ්පාදන ආර්ථිකය නැවත පණ ගැනීම සඳහා ඒගොල්ලන්ගේ කර්මාන්තශාලාවට ඔයලා දෙනවා. අපිට මේක නැති වෙනවා. අපි හදන්නෙත් නැහැ. එහෙමනම් අපිට විකල්පයකට යන්නම වෙලා තියෙනවා. දැන් ඒක මේ රජය කරපු එකින්ද රජයට ඒක බැන ඉන්නවා. හැබැයි සත්‍ය කතාව තවදුරටත් බැලුවොත් රජයේ මේ වැඩේ කෙරුවත් නැතත් මේ පෝර නවත්තන්න වෙලා තියෙනවා මේ රටට. එහෙමනම් ඒකට විකල්පයකට යන්නම වෙලා තියෙනවා. හැබැයි දැන් මේ මැතිවරණ දැන් මේ අලුත් ආණ්ඩුව බලයට ගේන්න කලිනුත් යම් ප්‍රමාණයක් මේ සංවාද තිබුණානේ. අපිට මේ අවශ්‍යතාවය තිබුණා. ස්වාධීන වීමේ අවශ්‍යතාවය තිබුණා. මේ නිෂ්පාදන පද්ධතියේ ගැටලුව තිබුණා. දැන් අපිට ජනතාව බලාපොරොත්තු වෙන එක විසඳයි කියලා උපාය මාර්ග ඒක දැන් ඒ දිගින් දිගට ආවට පස්සේ මේවට වෙනත් අය මේකට මැදිහත් වෙලා මේවා ඇදගෙන යනවනේ වෙනත් පැති වලට. ඒතකොට ඒවා කල් යනවා. සංකල්පීය වශයෙන් මෙයා හිර කරගන්නවා. දැන් ওই සංකල්පීය වශයෙන් හුඟක් අය කතා කරනවා. ප්‍රායෝගිකද කියලා ඇහුවොත් දැන් මේ ගොඩ දෙනෙක් කියන්නේ ඕවා ආයේ ප්‍රායෝගික දැන් උදාහරණයක් මම කියන්නම්. ඊශ්‍රායලයයි පලස්තීනයයි එක ළඟ තියෙන පුංචි රටවල් දෙකක්.
එතකොට ඊශ්‍රායලය මේගොල්ලෝ ගහ ගන්නවා. එතකොට සියලු සැපවුම් මාර්ග තියෙන ඊශ්‍රායලය හරහා. ඊශ්‍රායලට ඔය පිළිගන්න පහුගිය අවුරුදු 60 තුල සිමෙන්ති ගෙනල්ලා නැහැ කියලා. හැබැයි ඊශ්‍රායලය ගෙවල් නහදා ඊශ්‍රායල නෙමෙයි සමාවෙන්න පලස්තීනයට සිමෙන්ති ගේන්න දෙන්නේ නැහැ. බොහෝමත් කුඩා ප්‍රමාණයක් තමයි ගේන්න දෙන්නේ. ඉතින් ඊශ්‍රායල් මේ පලස්තීන ජනතාව සිමෙන්ති නැතුව ගෙවල් හදන්නේ. ඒතර ඒක කරන්න වෙලා තියෙනවා. යාපනයේ මිනිස්සුන්ට යුද්ධ කාලේදී භූමිතල් වලින් දුවන්න වුණා මෝටර් සයිකල්. ඒක පොද. ඒතර දැන් මේ වගේ වෙලාවකට අපිට මේක හොයාගන්න පුළුවන් ක්‍රමයක් වෙන්න ඕන. අපේ ක්‍රමයක්. මේ තියෙන අපේ නිෂ්පාදන ආර්ථිකය තුළ අපිට නිෂ්පාදනය. එක්කෝ අපි යූරියා හදන්න ඕන. අපේ මේ පොස්පේට් තව සක්‍රිය කරන්න ඕන. ඒතර අපේ එහෙම නැහනේ. ඒතර අපි කරන්න ඕනේ අපේ දේවල් එක හදන එකනේ. ඒතර එහෙම නැති වුණොත් අපි මේ ජීව මුත්‍ර වගේ ඒ වගේ දේවල් වලින් මේ ස්වභාවික පැයකට යන්න ඕන. ඒ සඳහා නායකත්වයක් දෙන්න කතා කරන්නේ නැතුව පොහොර දියව් කියලා කෑ ගැහුවට කොහොමද පොහොර දෙන්නේ? ඔය දියව් කියලා කියන මිනිස්සු හෙට බලයට ලබමොත් මේ ඒගොල්ලෝ බලයට ආපු හරි කට්ටිය ඉඳලා කියලා වර්ල්ඩ් බැංක් එකෙන් අඩු කරලා දෙනවද? මේ ලෝක වෙළඳ පොලේ තියෙන මිල අඩු වෙලා හම්බෙනවද? මෙහි අපිට ඩොලර් අතිරික්තයක් තියනවද? හෙට ඇවිල්ලා ඩොලර් හදන්න පුළුවන් දෙක පාට. අපි එතකන් ඒ ටික හදලා එනකම් මේ රටේ මිනිස්සු මැරෙන්න ඕනද නොකා ඉන්න ඕනද? නෑ මේ මිනිස්සු නොමැරි හරි කන්න ඕනනේ. ඒ සඳහා අපි පැහැදිලිව පැහැස්ති වෙන්න ඕන. ඔව් හැබැයි මේ සුමිත් මහත්මයා දැන් මේ මෙතනදී ජනතාව මේ දේශපාලන ආකෘතිය තුළ ජීවත් වෙන්නේ ජනතාවගේ විශාල බදු මුදල් අය කර ගන්නවා. ජනතාව මේ තාම කුඩා දුගී පැලේ ඉඳගෙනත් මේ බදුව ගෙවනවා. මේ ගෙවලා ඒ රාජ්‍ය විසින් මිනිස්සු බලාගත යුතුයිනේ. ඒක රාජ්‍යයකට බෑනේ අයින් වෙන්න. මිනිසුන්ට කියන්න පුළුවන් තවදුරටත් කිරි නොබී ඉන්න මෙහෙම ඉන්න කියලා කියන්න පුළුවන්. ඒක අත්‍යවශ්‍ය දෙයක් නොවෙන්න පුළුවන්. හැබැයි දැන් එහෙම වැඩ පිළිවෙලක් තියෙනවනේ මෙතුමා කිව්වා වගේ අපේ අධ්‍යාපන එහෙම පෙරනිමිති දකින්නවද අපි මේ ස්වාධීන ආර්ථිකයක් හදන බිමේ එකක් කොහෙවත් පේන්නේ නැහනේ. සැලැස්මක් තියෙනවද? එහෙම බිමේ සැලැස්මකුත් නැහැ. පක්ෂයකටත් නැහැ විපක්ෂ නැහැ. ඔබතුමා මැදිහත් වෙලා මේ මේසේ තුල අපි කතා කරුවේ පහුගිය අවුරුදු 4-5 තුලම මේ කතන්දරේනේ. ස්වාධීන ස්වෛරී ආර්ථිකය සඳහා රට කොහොමද ගෙනියන්නේ කියන එක තමයි අපි මෙතන කතා කරුවේ නේ. බොහෝ වෙලාවට අපි කතා කරුවේ මෙතන. මම සහභාගී වෙලා තියෙන හුඟක් වෙලාවට මම ශ්‍රී ලංකා පදනම වශයෙන් මම ඒ අර්ථයේ ඉඳගෙන. ඒතර අපි හැමදාම කතා කරුවා මේ ස්වාධීන ආර්ථිකය සඳහා මේ පහුගිය රජයන් 3ක් ඇතුළත මෙතන ඉවිල්ලා කතා. හැබැයි අපිට හැමදාම කතා කරන්න වෙලා තියෙන්නේ මේ හැමදාම එන්න එකම ප්‍රශ්නේ තවදුරටත් අනර්ථකාරී ලෙස මේ විනාශය කරා අරගෙන යන නිසානේ. ඒතර මේ දේශීය නිෂ්පාදන ආර්ථිකය කිරීම සඳහා මේකේ හරියාකාරව වැඩ කටයුතු කරනවා නම් ඉතර අමාරු නැහැ. හරිද? ඒතර ඒ අංක එක තමයි මේකේ දේශපාලනඥයා හොඳ විපර්යකාරකයෙක් විය යුතුයි. මේ ජනතාව දැනුවත් කරන චේන්ජ් ඒජන්ට් කෙනෙක් වෙන්න ඕන. හැබැයි ඒ චේන්ජ් ඒජන්ට් කෙනෙක්ගේ විපර්යකාරයෙක් ඔහුපත් වෙන්න නම් ඔහුට මේ පිළිබඳ අපි අර ඉස්සෙල්ලා කතා කරපු 70 දශකයේ හිටපු අර ඇමතිවරුන් වගේ විශාල දැනුමක් තියෙන බුද්ධිමත් තියෙන දේශපාලකයෙක් අපිට වෙනවා. ඒ දේශපාලකත් එක්ක වැඩ කරන එදා හිටපු වගේ රාජ්‍ය නිලධාරි තන්ත්‍රයක් අපිට ඕනලා දැන. අද ඉන්න මේ කුඩා නිලධාරිත් එක්ක මේ රටේ ඉන්න මිනිසුත් එක්ක මේ දේ කරන්න බෑ. ඒක නිසා ජනතාව දැනුවත් කරන්න ඕන මේ විශාල මිනිහා හදන්න. ජනතාව තුළින් මේ විශාල මිනිහා කවුද කියලා හොයන්න ඕන. ජනතාව තුළින් මෙන්න විශාල මිනිහත් එක්ක වැඩ කරන්න පුළුවන් දේශපාලනඥයෝ කතා කරන්නේ කවුද කියලා හොයලා ඊළඟ සැරේ පාත් කරෙන්නම් වැඩ පිළිවෙලක් එක්ක ඉලක්කගත වැඩකට කොහොමද ගෙනියන්නේ කියන වැඩ පිළිවෙලක් පක්ෂ බේජෙන් තොරව අපි හොයන්න ඕන. මම පැහැදිලි දැන් මේ මිනිසා තනන අනාගත මිනිසා තනන කර්මාන්තශාලාව තමයි අධ්‍යාපනය විශේෂයෙන් පාසල් අධ්‍යාපනය සහ පශ්චාත් කියන්නේ පසුකාලීන විශ්වවිද්‍යාල අධ්‍යාපනය. ඒතර මේ මහාචාර්යතුමනි දැන් තා හොඳ තැනකට මම හිතන්නේ අපි ආවා. දැන් මේ ගැටලුවේදී අපි ටිකක් පොඩි බෙදුම් රේඛාවක් ගැහුවොත් දැන් ලෝකයේ තවදුරටත් මේ ගෝලීය මේ ප්‍රාග්ධනය කේන්ද්‍ර කරගත්තු නැත්නම් ලාභය හා බලය කේන්ද්‍ර කරගත්තු මේ ක්‍රමවේදයට යන්න බෑ ඉස්සරහට. ඒ නිසා දැන් මේ අපිට අපි කොහොමද නැවත මේ වමේ ගුණාංග ටික දැන් අපිට ඔබතුමාගේ විග්‍රහයට අනුව අපිට බැලුමට අතීතයේ ওই 56 ඉතිහාසය නම් ගත්තාම අපිට ප්‍රගතිශීලී බොහොම සත්භාවයෙන් දේශපාලනයට දායකත්ව වුණු පොඩි වාමාංශික ගුණාංග ටිකක් නැඹුරුවක් ඓතිහාසික අපිට තිබුණානේ.
ඒකට නැවත ඒ න්‍යායික වශයෙන් මේ දේශපාලනයෙන් අපි බැහැර වෙලා අපි පසු කාලීනව මේ අම්බලම් වල එකතු වෙනවා වගේ නිකන් අපි ටිකක් මේ එහෙම කවුරු එලවන්න ඕන හින්දා සන්දාන හදාගෙන වගේ මේ අපි මේක ඒකට ස්ථාවරයක් නැහැ, පක්ෂයක් නැහැ, වැඩපිළිවෙලක් නැහැ, ගැඹුරක් නැහැ. ඒකට ආයේ කොහොමද මේ මුලට යන්නේ? මොකක්ද මේ ප්‍රවේශය යෝජනා කරන්නේ? හිතන්නේ මේ වෙනකොට අපි අර 60 70 දශකවල 80 දශකවල තිබුණු දේශපාලන වාතාවරණය ජාතික වශයෙන්ුත් ජාත්‍යන්තර වශයෙන්ුත් එහෙම ඒ ආකාරයෙන්ම නෑ. මේ වෙනකොට විශාල වෙනස් වීම් වලට භාජනය වෙලා. විශේෂයෙන්ම ගෝලීය වශයෙන් අපි අපේ රට දිහා බලමු. අපි 1970 දශකයේදී නිදහස් නොබැඳි ව්‍යාපාරයක නායකත්වයේ දරපු රටක්. අපි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ගිහින් කිව්වා ඉන්දියානු සාගරය සාමකලාපයක් විය යුතුයි. ඒක එක්සත් ජාතික සංවිධානය පිළිගත්ත හැබැයි ඒකට වැඩසටහනක් අපිට කරගන්න බැරි වුණා. අද වෙනකොට ඉන්දියානු සාගරය බරපතල ලෙස මහ බලවතුන්ගේ තරඟ පොර පිටියක් බවට පත් වෙලා. එක පැත්තකින් ඉන්දියාව, අනිත් පැත්තෙන් චීනය, අනිත් පැත්තෙන් ඇමරිකාව මේ රටවල් අතර මහා බල තරඟයේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙලා. නැව් 15000ක් 20000ක් විතර හම්බන්තොට වරාය පසු කරගෙන යනවා. නිරන්තරයෙන් එහාට මෙහාට ගමන් කරමින් ඉන්නවා. අපේ නැගෙනහිර පළාත එහි පැත්තෙන් එක බලවතෙක් ඉල්ලනකොට බටහිර පළාත තව පැත්තේ බලවතෙක් ඉල්ලන්න පටන් අරගෙන. අපි මේක ඇතුලේ අපටම දැක්මක් නැතිවීමේ ප්‍රතිවිපාක නිසා අපි කඩ කොට කෑලි කර බදු දෙන්න ලෑස්ති, කුලියට දෙන්න ලෑස්ති, විවිධාකාර ආකාරයෙන් දෙන්න ලෑස්ති. දැන් ඔන්න අලුතෙන්ම කොළඹ නගරේ තියෙන හොඳම ගොඩනැගිලි ටික අපි දැන් කාටවත් ගන්න දෙන්න ලෑස්ති. කවුරුත් ගන්න තාම එන්නේ නැහැ. එන්නේ නැති නිසා තව කේවල් කරනවා මේක. කේවල් කරලා අන්තිමේදී මේක කුණු කොලට ඒගොල්ලන් ගන්න ලෑස්ති. අර පැත්තෙන් දැන් අපි කොච්චර අසරණ වෙච්ච අනාගතයේ නොදකින්න දේශපාලන සංස්කෘතියකට ගිහිලාද කිව්වොත් එහෙම ජාත්‍යන්තර ගිවිසුමක් අත්සන් කරනවා කැබිනට් මණ්ඩලය දන්නේ නැහැ. පාර්ලිමේන්තුව දන්නේ නැහැ. පාර්ලිමේන්තුවට කියන්නේ නැහැ. ඉදිරිපත් කරන පනතට වඩා වෙන එකක් තමයි ඇත්ත පනත විදියට දෙන්නේ. යෝජනා විදියට තියෙන්නේ. ඒව දැන් ඒක ඉස්සරහා ලංකා ඉතිහාසයේ කවදාවත්ම නැති විදියට ඇමතිවරු 3 දෙනෙක් මොකද ලෝක ඉතිහාසෙත් කැබිනට් මණ්ඩලයේ සාමූහිකත්වයේ උල්ලංඝනය කරමින් අධිකරණය ඉස්සරහට ගිහින් තියෙනවා. ඒ ගිවිසුම එහෙම්ම සාකච්ඡා කරා. රටේ වටිනාම සම්පත් ඇමරිකානු සමාගම් වලට දෙනවා දන්නේම නැහැ කිසිම කෙනෙක්. ඒ තරමට රට වැටිලා තියෙන්නේ. මෙන්න මේ අර්බුදය හමුවේ අපි ගත යුත්තේ කුමක්ද? විශේෂයෙන්ම ලාංකික ජනතාව දැනුවත් වීම අවශ්‍යයි. අපට අද තියෙන පළවෙනි පාඩම අපේ රට නැවත ගොඩ ගන්න නම් මේ මහා නායක අන්දරාවෙන් ගොඩ ගන්න අපට කැප වෙලා මහන්සියලා වැඩ කරන්න පුළුවන්. මේ රටේ දූෂණය, වංචාව අද ලංකා දේශපාලනයේ ප්‍රධාන මාතෘකාව මොකක්ද කියලා දූෂණය හා වංචාව. අහන තැන සීනි වලින් ගහනවා, සුදු ලුණු වලින් ගහනවා, ගෑස් එකෙන් ගහනවා, PCR එකෙන් ගහනවා, ඇන්ටිජන් එකෙන් ගහනවා. මොකද්ද නුගන ගෑස් වලින් ගහනවා, වතුර වලින් ගහනවා, ලංකාව වැක්සින් එකෙන් ගහනවා. එතනින් ගියාම මේ අපිට බදු දෙන්න තියෙන මොකක් හරි ගොඩනැගිල්ලකින් ගහනවා, විකුණන්න තියෙන එකෙන් ගහනවා, ජටියෙන් ගහනවා, ගොඩනැගිල්ලෙන් ගහනවා, වරායෙන් ගහනවා. ඊළඟට දැන් ලංකාවේ බල ශක්තිය වල ටිකත් ඒකත් කුණු කොල්ලට ගහන්න ලෑසි. මේ තරම් දූෂණය වංචාව මැද ජනතාව අන්ත අසරණ බාටපත් වෙලා. දේශපාලනඥයෙක් ඉන්නවද? පක්ෂ තියෙනවද? ආණ්ඩුවක් තියෙනවද කියන තත්ත්වයට රටපත් වෙලා තියෙනවා. මෙන්න මේ સંદર્ભය තුල ජනතාව දැනුවත් වෙන්න අවශ්‍යයි. ජනතාව තමන්ට පුළුවන් ආකාරයට විකල්ප වශයෙන් දැනුවත් වීම හා ක්‍රියාමාර්ගවලට යොමු වීම තමයි අවශ්‍ය වෙන්නේ. අපිට වෙන ක්‍රියාමාර්ග නැහැ. අපිට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයක මත ඉඳගෙන තමයි කටයුතු කරන්න වෙන්නේ. සාධාරණ ලෙස දැනුවත් වෙමින් ජනතාවට දේශපාලන මඟ පෙන්වීමෙන් විකල්ප ක්‍රියාමාර්ග සඳහා වැඩසටහනක් ඉදිරිපත් කිරීමෙන් විතරයි මෙතනින් ගොඩ එන්න පුළුවන්. එහෙම නැති වුණොත් මහා විශාල ව්‍යසනයක් කරා අපි ගමන් කරනවා. මම හිතනවා ව්‍යසනයක් කරා ගමන් කරන්නේ නැහැ. ජනතාව දැනුවත්. අපේ 98ක සාක්ෂරතාවයක් තියෙන රටක්. ඉතා දියුණු සමාජයක්. මේ සමාජයේ මේතන ගොඩ එන්න අපිට පුළුවන්. මේවා නිවැරදි කර ගැනීම නිවැරදි කිරීම මගින්. මම හිතනවා හොඳ නිමාවක් ඔබතුමන් නැති කරේ. අපි ඉන්නේ අවුරුද්දේ කෙලවරක. තව දවස් ගානකින් අලුත් අවුරුද්දක් එනවා. අපි අලුත් වෙනවා කියලා කියන්නේ ගෙවල් පාට කරගන්න එකවත්, අලුත් ඇඳුම් මිලදී ගන්න එකවත්, මේ මහා වසන්ත සැනකෙළියේ නේක විද රංගනයන් වලට දායක වෙන්න එකත් ඇතුළේ නෙවෙයි. අපි වෙනුවෙන් සහ තවත් දුකටපත් වූ මිනිසුන්ගේ ජීවිත වඩා යහපත් කරන්නට, මේ මානව සමාජයේ ඥාණයෙන් හා ගුණයෙන් ඔසවා තබන්නට
අලුත් කියවීමක් අවශ්‍යයි ඊළඟ අවුරුද්ද. අපි හිතනවා මහාචාර්යතුමනි මේ ඊළඟ වසර හරි තීරණාත්මකයි සංවාදයේ වර්ෂය. නව ගමනක් සඳහා වන මේ වර්ෂය කියලා අපි හඳුන්වා ගමු. ඒ නිසා ඔබ මේ ජීවිතයේ ඔබේ ආයුෂ ඔබ ගෙවා දම්මින් ඉන්නවා. ඔබත් එක්ක මේ ප්‍රශ්නත් වයසට යනවා. ඒ නිසා අපිට මේ ප්‍රශ්න වලට නිවැරදිව නිශ්චිතව පැහැදිලි විසඳුම් හොයා ගන්න නම් ඒ පැහැදිලි නිරවුල් කියවීම වැදගත්. අපි රෝගයේ විනිශ්චය සඳහායි වැඩිපුර වෛද්‍යවරු මම හිතන්නේ කාලයක් ගත යුත්තේ බෙහෙත් නියම කිරීමට නෙවෙයි. නිසා මේ නිවැරදිව රෝග මේ සමාජ දේහයේ දේශපාලන දේහයේ විනිශ්චය එය විභාග කිරීම එය මේ සෑම අතින්ම කියවා ගැනීම ඒකයි අපේ නින්නාද සජීවී සංවාදයේ විශේෂත්වය. අපි දේශපාලන සාක්ෂරතාවයේ අපිට සමහර අයත් එක්ක විවාද නැහැ. අපි හැමෝම පෙරදිලා ඉන්නේ. මේක දිනවන්න කෙනෙක් නැහැ අපිට. ඒ මේ පරාජයෙන් ගොඩ ඒමට සමස්ත මානවයින්ට අපි දෑත් දිගු කර ආරාධනය කර සිටිනවා. සමස්ත මිනිසුන්ට අපි ටිකක් අලුත් කියවීමක් දිහාවට යමු. එහෙම නැත්නම් අලුත් රටක් අපිට හම්බෙන්නේ නැහැ. ස්තුතියි වත්මන් දේශපාලනයේ විකල්ප ක්‍රමෝපාය පිළිබඳව කතා බහ කරන්න ජනතාවට අලුත් දිශාවක් පිළිබඳව යම් හෝඩුවවල් කියන්නට පැමිණි මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් විදාස මැතිතුමනි ස්තුතියි ඔබට. එතකම වෛද්‍ය සුමිත් වන්‍යරච්චි මහත්මයා අපිත් එක්ක මේ සංවාද මණ්ඩපේ බොහෝ දැනුමින් අපිට දායක වෙන කෙනෙක්. බොහෝ ස්තුතියි ඔබතුමාටත් අපි ආයුබෝවන් කියනවා. ඉතින් හිතතුනි අපි සූදානම් සමුගන්න කලබල වෙන්න එපා. ආවේග පාලනය කරගන්න වෙයි. ඉවසීම පාලනය කරගන්න වෙයි. ඔබත් එක්ක තරහ වෙන්න එපා. ඔබට හැකි තාක් ආදරය කරන්න. ඔබට ආදරය කරන කෙනෙකුට පුළුවන් ඔබට ආදරය තව කෙනෙකුට ප්‍රේමය තව කෙනෙකුට දෙන්න. ඒ නිසා ඔබ විශ්වාස කරන්න ඔබ කවදා හරි දිනන බව. ඒ සඳහා අපට සටනකුත් තියෙන බව මට වටහා ගන්න. අපි සමගන්නවා නින්නාද සජීවී සංවාදයේ. අපි ගෙල්ලා යනවා ඔබට සුබ රාත්‍රියක්. යහපත් වනාගතයක්. අපි ගෙල්ලා යනවා. තෙරුවන් සරණයි.